භ්‍රමණය වෙන රෝදයක් නැවැත්වීම සඳහා භාවිතා කළ හැකි රෝදක පද්ධතියක්. රෝදක පද්ධතියක්. භාවිතා කළ හැකි ද්‍රාව රෝදක පද්ධතියක්. ද්‍රාව රෝදක පද්ධතියක්. hydraulic braking system. hydraulic braking system. රූපේ පෙන්වලා ඇත. මේ තියෙන්නේ මේ භ්‍රමණය වෙන රෝදයක් නවත්තන්න භාවිතා කර හැකි ඒ තිරිංග පද්ධතිය. ද්‍රාව තිරිංග පද්ධතිය. ද්‍රාව පීඩක තිරිංග පද්ධතිය. මෙතන තියෙන ද්‍රාව රෝධක පද්ධතියක් කියලා. හරි. hydraulic braking system එක. අර පැස්කල්ගේ පීඩන සම්ප්‍රේක්ෂතා මූලධර්මයට අනුකූලව තමයි මේක හදලා තියෙන්නේ. මෙතන යෙදීම මේ යෙදීම පැස්කල්ගේ පීඩන සම්ප්‍රේක්ෂතා මූලධර්මයේ යෙදීමක්. ද්‍රාව රෝධක තිරිංග පද්ධතියක් කියලා කියන්නේ පැස්කල්ගේ පීඩන සම්ප්‍රේක්ෂතා මූලධර්මයේ යෙදීමක්. මම කලින් දවසේ පැස්කල්ගේ පීඩන සම්ප්‍රේක්ෂතා මූලධර්මයේ කළානේ නේ. ඒකෙන් මොකද්ද මූලධර්මය? සංයුත භාජනයක අඩංගු ද්‍රවයක පෘෂ්ඨයක් මත පීඩනයක් යොදනු ලැබූ විට එම පීඩනයේ ද්‍රවයේ සෑම කොටසකටමද බඳුනේ බිත්ති මතටද සමාකාරව පැතිරී යයි. ඒක තමයි පැස්කල්ගේ පීඩන සම්ප්‍රේක්ෂතා මූලධර්මය. අන්තකයිනේ. ඒ මූලධර්මයේ යෙදීමක් තමයි මේ ද්‍රාව රෝධක තිරිංග පද්ධතිය කියලා කියන්නේ. හරි. එතකොට මේක කියනවා B රෝධක පාදිකයට මේ තියෙන්නේ රෝධක පාදිකය. ඒ කියන්නේ පැඩලේ පාගන්නේ ඕක තමයි. පාදිකේ පාගන එක පැඩලේ. ලම්බකෝ F බලයක් යොදනු ලැබේ. පාදිකයට ලම්බකෝ F බලයක් යොදනවා. රූපේ දක්වා ඇති පරිදි පාදිකයේ කඩදාසියට ලම්බකව ඒ හරහා ඇති අචල අක්ෂය වටා නිදහසේ භ්‍රමණය වන අතර එමගින් එම් ප්‍රධාන පොම්පයේ පිස්ටනය මත ලම්බකව බලයක් යෙදීමට සලස්වයි. ඒ හේතුවෙන් ජනිත වන පීඩනය රෝධක ද්‍රවය බ්‍රේක් ෆ්ලුයිඩ්. ඔකට මේ සාමාන්‍යයෙන් කට්ටිය කියනවා මොකක් කියලාද? බ්‍රේක් ඔයිල් කියලා කියන්නේ. කියනනේ බයිසිකල් වලින් බ්‍රේක් ඔයිල් දායන්නේ. බ්‍රේක් ඔයිල්. ඒ ද්‍රාව රෝධක පද්ධති තියෙන ඒවා තමයි බ්‍රේක් ඔයිල් තියෙන්නේ. බ්‍රේක් ෆ්ලුයිඩ් මගින් S ද්විතීක පොම්පවල ඇති වෙන සර්වසම පීඩක පිස්ටන දෙක කරා සම්ප්‍රේෂණය කරයි. එවිට පිස්ටන වල සම්බන්ධ කොට ඇති රෝධක ඇතිරි බ්‍රේක් පෑඩ් බයිසිකල් එහෙම පදින අය ඔය සමහරට දන්නවා. මොකද හදන්න ගියාට පස්සේ මේ ගෑරේජ් එකේ බාසුන්නෑ කියනවා බ්‍රේක් පෑඩ් ගෙවිලා තියෙන්නේ දාන්න වෙනවා කියලා. ඒතර සල්ලි දීලා දාන්න වෙන හින්දා මේ අමතක වෙන්නේ නැහැ නම. හරිද? එහෙමනේ. දැන් සල්ලි දීලා බ්‍රේක් පෑඩ් දාන හින්දා බ්‍රේක් පෑඩ් අමතක වෙන්නේ නැහැ වගේම සමහරට ළමයි හිතනවා සල්ලි දීලා ඉගෙන ගත්තාම සබ්ජෙක්ට් එක අමතක වෙන්නේ නැහැ. ඒකේ තියෙන දෙයක්. අටෙන්ෂන් එක වැඩි සල්ලි දුන්නාම. ඉස්කෝලේ වගේ නෙමෙයි. මුදල් ගෙවලානේ තියෙන්නේ කියලා හින්දාඩිය දානවා. ඒ සල්ලි ගාස්තු මතක් වෙච්චම සමහර ළමයින්ට ඉතින් අටෙන්ෂන් එක දෙනවා. ඈ? එහෙම නැද්ද? එහෙමත් නැති අය ඇති. ඉතින් එහෙමත් නැති අය ඉන්නවනම් දෙයියන්ගේ පිටයි දෙමව්පියන්ට. දෙමව්පියන්. නේද? දෙමව්පියන්ට පුදු සරණයි. මව්පියාට බාරකරුට නේද? එහෙමත් නැත්තම් අම්මා තාත්තගේ සල්ලි නේද මේ දෙන්නේ කියලා හිතලා ඉවිල්ලා මේ ඇඟ නිකන් කිලිපොලා යනවා නම් මම මේක නාස්ති කරනකොට මම ඉගෙන ගන්න නැතුව පිස්සු කෙලින එක වැරදි කියලා උගන්නනකොට අහක බලාගෙන ඉන්න එක නැත්තම් වෙන මොන හරි කර කර ඉන්න එක අපරාධ නේද කියලා හිතලා ඉවිල්ලා ඉගෙන ගන්නවා නම් එතකොට මේ එහෙම එකක්වත් වෙනවා නම්
නේද? එතන අර දෙමාපියෝ ගැනවත් හිතනවනේ ළමයි. එහෙම හිතලවත් ඉගෙන ගන්න ඕනේ. එහෙමත් නැත්තම් දෙමාපියන්ට බුදු සරණයි. එහෙමත් නැත්තම් හරි. මේ රෝධක ද්‍රවය අසම්පීඩ්‍යයි උපකල්පනය කරන්න P1 ප්‍රධාන පිස්ටනයේ හරස්කඩ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 1ක් වන අතර P2 ද්විතීක පිස්ටනයේ හරස්කඩ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 3ක් වේ. මේ කතාව මෙන්න මෙහෙමයි. මේකනේ මේ සිස්ටම් එකේ මොඩල් එකක් මේ තියෙන්නේ. හරිද? මේකත් මොඩල් එකක්. ඒ කියන්නේ ද්‍රාව පීඩක තිරිංග පද්ධතියේ ක්‍රියාත්මක වෙන ආකාරය පැහැදිලි කිරීම සඳහා භාවිතා කරන ආකෘතියක්. දැන් මොනවද මේ මෝටර් සයිකල් වලත් අර ඉස්සරහා බ්‍රේක් එක ඩිස්ක් බ්‍රේක් කියලා ඔය කියන්නේ. ළමයි කියන්නේ ඒක ඩිස්ක් බ්‍රේක් කියලා. ඒක ඩිස්ක් එකක් තියෙන්නේ. ඒ ඩිස්ක් එක හිර වෙලානේ නවතින්නේ. මේ ඩිස්ක් එක රෝදෙට ෆිට වෙලා හයි වෙලා තියෙන්නේ. බ්‍රේක් කරනකොට ඩිස්ක් එක තමයි හිර කරන්නේ නවත්තන්නේ. අන්න ඒ වගේ මේ ඩිස්ක් එක තමයි මේ තියෙන්නේ මේ. ඒකට කියන්නේ ඩිස්ක් බ්‍රේක්. ඩිස්ක් එක හිර කරපුවම රෝදේ නවතිනවා ඉතින්. හරි. ඒකේ තියෙන්නේ ඒක අතින් ඔහම අල්ලපුවාම වැඩේ වෙන්නේ පාදිකයක් නෙමෙයි තියෙන්නේ අතින් අල්ලලා තද කරන්න එකක් තියෙන්නේ. මේ සිස්ටම් එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ ආකෘතිය. පොදු ආකෘතියක් මේක. එතකොට මේකේදී සිද්ධිය වෙන්නේ මෙහෙමයි. මම පැහැදිලි කරන්නම්කෝ සිද්ධ වෙන විදිය. මේ පැඩලයට කකුල තියලා තද කරනවා. දැන් මේක වාහනයක හරි එහෙම එකක් කියලා හිතන්නකෝ. මේ පාදිකයට ඔහොම කකුල තියලා තද කරනවා. තද කරපුවාම මේක සම්බන්ධ වෙලා තියෙන්නේ මෙහෙම ලීවර් එකකට. මෙන්න මෙතන තමයි මෙන්න මේ අක්ෂයේ වටා පළවෙනි ප්‍රශ්නය. මෙම ක්‍රියාවලියේදී ප්‍රධාන පිස්ටනයට එක්තරා බලයක් යෙදූ විට එය 0.6 සෙන්ටිමීටර් දුරක් දකුණු පැත්තට ගමන් කරයි. එසේනම් එක් රෝධක ඇතිරියක් කොපමණ දුරකට චලනය වේද? ප්‍රධාන පිස්ටනයට බලය යොදපුවාම ඒක සෙන්ටිමීටර් 1ක් යනවා. සෙන්ටිමීටර් 0.6ක් දකුණු පැත්තට යනවා. එතකොට රෝධක ඇතිරි කොපමණ දුරක් චලනය වෙනවද කියලා යහන්නේ. මේකයි සිද්ධ වෙන දේ. දැන් මෙතන ප්‍රධාන පිස්ටනය මත බලය යොදලා මේක යම් දුරක් චලනය වුණා නම් මේ රෝධක ද්‍රවයේ යම්කිසි පරිමාවක් එහාට යනවනේ තල්ලු වෙලා. ඒ පරිමාව ආපහු සම්පීඩ්‍ය නෑනේ රෝධක ද්‍රවය. ඒ කියන්නේ පීඩනයට ලක් කරලා පරිමාව අඩු කරන්න බෑනේ. ඒ නිසා ඒ පරිමාව කොහෙන් හරි තල්ලු වෙන්න ඕන. ඒ පරිමාව තමයි මේ රෝධක ඇතිරි තල්ලු කරගෙන මෙහෙම එන්නේ. ඒ පරිමාවම මේ රෝධක ඇතිරි තල්ලු කරගෙන යනවා. එතකොට මේ ප්‍රධාන පිස්ටනය සෙන්ටිමීටර් 0.6ක් තල්ලු කරනකොට ඒ පරිමාව හොයන්න පුළුවන්. ඒකේ වර්ගඵලයේ ප්‍රධාන පිස්ටන් එකේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 1යි. එතකොට ඒක 0.6ක් යනකොට පරිමාව 0.6 ගුණ කිරීම 1 කියන එකෙන් ලැබෙනවා. රෝධක ඇතිරියක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 3යි. නේද? රෝධක ඇතිරියක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 3යි. රෝධක ඇතිරි දෙකක් තියෙනවනේ. එතකොට 3 වරක් 2 එන්න එපේ. 3 වරක් 2යි. රෝධක ඇතිරියේ චලනය වෙන දුර x කියලා හිතමුකෝ. කොහොමද ගන්නේ? එතකොට 3 වරක් 2 6යි. x සමානයි 0.6 බෙදීම 6යි කියන්නේ 0.1යි. සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් 0.1ක් චලනය වෙනවා. ගන්න හදාගන්න. ගානේ දෙවෙනි කොටස F සමානයි 10යි නිව්ටන් නම් පාදිකයට යොදන බලය නිව්ටන් 10 නම් දෙකේ A F සමානයි 10යි නිව්ටන් නම්
ප්‍රධාන පොම්පේ P1 පිස්ටනයේ මත යෙදෙන බලය කොපමණද? අවශ්‍ය දුර ප්‍රමාණයක් රූපේ ලකුණු කොට ඇත. දැන් මෙතනින් යොදන බලය නිව්ටන් 10 නම් මේ නිව්ටන් 10ක බලයක් යොදපුවාම මේක තල්ලු වෙලා යනවනේ. මේක තල්ලු වෙන්නේ පිස්ටන් එක මගින් මේ රෝධක ද්‍රවය මත බලය ඇති කරලා. එතකොට රෝධක ද්‍රවය මත ඇති කරන බලයට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් පිස්ටනේ මත ඇති කරනවා. පිස්ටනේ මත ඇති කරන බලයට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් මේ දණ්ඩ මත ඇති කරනවා. හරිද? ආපහු ප්‍රතික්‍රියාව මේ පැත්තෙන් F බලයක් පෙඩලේ මත යොදනකොට ඒකේ ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා මේ දණ්ඩ මත. පෙඩලේ මත F බලයක් යොදනකොට දණ්ඩ මත මේ පිස්ටන් එක මගින් ඔහොම ප්‍රතික්‍රියා බලයක් ඇති වෙනවා. හරිද? ඒ ඔය බල දෙකෙන් ඇති කරන අපි සාමාන්‍යයෙන් පෙඩලේ සාමාන්‍යයෙන් ඔහොම පාගලා යවන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් හරි ඔහොම ත්වරණය කරනව නෙමෙයි පෙඩලේ පාගලා ඔහොම හැමින් සීරුවෙනි පාගන්නේ පෙඩලේ. තිරින්ගය යොදනකොට පෙඩලේ ඒක ක්‍රමානුකූලව තමයි පාගන්නේ. ගල ගහන්නේ නැහැ. නේද? මේ ක්‍රමානුකූලව හැමින් තමයි පෙඩලේ තද කරන්නේ. ඒ කියන්නේ මේක මේ ගූර්ණ සමතුලිත වෙන්න බෑ. මේ බලය මගින් මේ අතට ඇති කරන ගූර්ණයයි F බලය මගින් මේ අතට ඇති කරන ගූර්ණයයි දෙක සමාන වෙන්න ඕන. ඒ කියන්නේ ඒ වටා ගූර්ණ ගත්තොත් ඒ ලක්ෂයේ වටා ගූර්ණ ගත්තොත් මේ F සහ මෙතන මේ ඇති කරන ප්‍රතික්‍රියාව මගින් ඇති වෙන ගූර්ණ දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕන. මොකද ඒවා දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ගූර්ණ සමතුලිත වීම සඳහා ඒ දෙක සමාන වෙන්න ඕන. අපි ලිව්ව හැකි එතකොට මේ බලය එක මොන හරි අපි වාමාවර්ත හරි දක්ෂිනාවර්ත හරි අත සලකමු. එතකොට මේ ලක්ෂයේ වටා F බලය මගින් ඇති කරන ගූර්ණය වාමාවර්ත වෙන හින්දා F කියන්නේ නිව්ටන් 10යි 10 ගුණ කිරීම ඒ දුර සෙන්ටිමීටර් 20යි. ඒක මීටර කරේ නැති වුණත් කමක් නැහැ මොකද සමාන කරන හින්දා. ඒක සමාන වෙනවා P බලය මගින් ඇති කරන ගූර්ණය P ගුණ කිරීම මෙතනට තියෙන දුර සෙන්ටිමීටර් 5යි. ඔහොම. එතකොට මේකෙන් අපිට ලැබෙනවා P සමානයි 40යි නිව්ටන් කියලා. P සමානයි නිව්ටන් 40. ඊළඟ ප්‍රශ්නය. P එක ප්‍රධාන පිස්ටනයේ මගින් රෝධක ද්‍රවය මත ඇති කරන පීඩනය පැස්කල් වලින් ගණනය කරන්න. ප්‍රධාන පිස්ටනයේ මගින් රෝධක ද්‍රවය මත ඇති කරන පීඩනය පැස්කල් වලින් ගණනය කරන්න. කොහොමද කරන්නේ? ඒ පීඩනය අපිට හොයන්න පුළුවන් P සමානයි F බෙදීම A. රෝධක ද්‍රවය මත ඇති කරන බලය නිව්ටන් 40යි. ප්‍රධාන පිස්ටනයේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 1යි. එක කියන්නේ වර්ග මීටර වලින් එක ගුණ කිරීම 10 ඍණ 4යි. 10 ඍණ 4 උඩට ගියාම 10 ධන 4යි. 40 ගුණ කිරීම 10 ධන 4 කියන්නේ 4 ගුණ කිරීම 10 5යි පැස්කල්. ඔච්චර පීඩනයක් ඇති කරනවා. බලන්න පොඩියට හිමීට පෑගුවට වායු ගෝල පීඩනය වගේ 4 ගුණයක විතර පීඩනයක් ඇති කරනවා. See P2 ද්විතීයික පිස්ටන මත ඇතිවෙන පීඩනය නිසා රෝධක ඇතිරි මත ඇතිවෙන බලය ගණනය කරන්න. දැන් එක එක රෝධක ඇතිරියන් මත ඇතිවෙන බලය තමයි ගණනය කරන්න තියෙන්නේ. ඒක අපිට හොයන්න පුළුවන් මෙහෙම. මේ ද්විතීයික පිස්ටනයේ අසල පීඩනය අන්නච්චර ගානක් වෙනවනේ. ප්‍රධාන පොම්පය තුල තියෙන පිස්ටනය මගින් ඇති කරන පීඩනයම පැස්කල්ගේ පීඩන සම්ප්‍රේෂ්‍යතා මූලධර්මයට අනුව ද්විතීයික පිස්ටනයේ අසලත් ඇති වෙනවා. එනිසා ද්විතීයික පිස්ටනයේ අසල ඇති වෙන පීඩනය 4 ගුණ කිරීම 10 5යි පැස්කල්. එම පීඩනය මගින් ද්විතීයික පිස්ටනයේ මත ඇති කරන බලය හොයන්න පුළුවන්
පිස්ටන් දෙකක් තියෙනවා. නමුත් එකක් මත ඇති කරන බලය අපි හෙව්වොත් F dash කියලා මම ගන්නම්. ඒක සමානයි ද්විතීක පිස්ටනේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 3යි 3 ගුණ කිරීම 10 ඍණ 4යි වර්ග මීටර වලින් පීඩනය 4 ගුණ කිරීම 10 5 වෙනි බලයයි. පීඩනය වර්ගඵලයෙන් ගුණ කරපුවම බලය ලැබෙනවා. උත්තර කීයද එන්නේ? 3 වරක් 4 12යි 10 ඍණ 4 10 5 වෙනි බලයෙන් ගුණ කරපුවාම 10 එක බලයයි 120යි නිව්ටන් කියලා එනවා. නිව්ටන් 120යි. දැන් මොකද ඊළඟට කියන්නේ? D කොටස. රෝධක ඇතිරි හා රෝධය අතර පවතින ගතික ඝර්ෂණ සංගුණකයේ 0.5 නම් රෝධය මත රෝධක ඇතිරි තෙරපී ඇති විට එක් එක් ඇතිරිය මගින් රෝධය මත ක්‍රියා කරන ඝර්ෂණ බලය ගණනය කරන්න. දැන් මම මේ ගත්තොත් එහෙම එක රෝධක ඇතිරියක් සහ රෝධය මෙන්න රෝධක ඇතිරියක් කොහොම තියෙනවා? මේ රෝධක ඇතිරිය මගින් රෝධය මත ඇති කරන බලය තමයි ওই නිව්ටන් 120යි කියලා ලැබුණේ. රෝධය මෙහෙමනේ කරකෙන්නේ ඉදිරියට ওই බෝඩ් එක පිටින් තලයට ලම්බකෝ. හරි. එතකොට ඒකේ පැත්තකින් තමයි රෝධක ඇතිරීමේ තෙරපිලා තියෙන්නේ. ඒ නිසා රෝධයට ස්පර්ශීයව ඝර්ෂණ බලය එනවා. මෙන්න මෙහෙම. ඝර්ෂණ බලය එන්නේ දැන් රෝධය මේ අතට කරකිනවා නම් ඝර්ෂණ බලය ඇතුල් පැත්තට එනවා. රෝධය මෙහෙම කරකිනවා නම් ඇතුල් පැත්තට ඝර්ෂණ බලය මෙහෙම එනවා. මේ තලයට ලම්බකෝයි ඝර්ෂණ බලය එන්නේ. ඒ ඝර්ෂණ බලය F සමානයි μ වර්ගයෙන් ලැබෙනවා. μ කියන්නේ 0.5යි R තමයි මෙතන 120 කියන්නේ. එන එක රෝධක ඇතිරියක් මගෙන් රෝධය මත ඇති කරන ඝර්ෂණ බලය නිව්ටන් 60යි කියලා එනවා. හදන්න. එක රෝධක ඇතිරියක් මගින් රෝධය මත ඇති කරන ඝර්ෂණ බලය නිව්ටන් 60යි. තුන්වෙනි කොටස රෝධක යෙදීමට පෙර රෝධය මිනිත්තුවට පරිභ්‍රමණ 600කින් නිදහසේ භ්‍රමණය වෙමින් පවතී. රෝධයේ භ්‍රමණාක්ෂයේ සිට ඝර්ෂණ බලයේ ක්‍රියාරේඛාවට ඇති දුර සෙන්ටිමීටර් 5 නම් ඉහත F සමානයි 10 නිව්ටන් ආකාරයට රෝධක යෙදූ පසු රෝධය නැවතීමට කොපමණ වේලාවක් ගත වේද? දැන් මේ රෝධක යොදන්න කලින් රෝධය මිනිත්තුවට පරිභ්‍රමණ 600ක ශීඝ්‍රතාවයකින් නිදහසේ කැරකි තියෙනවා. හරි. එතකොට දැන් රෝධක යෙදුවාම මේ F සමානයි නිව්ටන් 10යි ආකාරයට යොදනවා කියලා කියන්නේ මේ අපි විස්තර කරපු විදිහට 100 එතකොට නිව්ටන් 60ක ඝර්ෂණ බලයක් තමයි රෝධක ඇතිරිය මගින් රෝධය මත ඇති වෙන්නේ. රෝධයේ භ්‍රමණාක්ෂයේ සිට ඝර්ෂණ බලයේ ක්‍රියාරේඛාවට දැන් ඝර්ෂණ බලය මෙහෙම රෝධයේ භ්‍රමණාක්ෂයෙන් මෙන්න මෙහෙම. මේ වගේ අක්ෂයක් වටා තමයි රෝධය භ්‍රමණය වෙන්නේ. ඔහොම කරකෙන්නේ රෝධය. එතකොට ඝර්ෂණ බලයේ ක්‍රියාරේඛාව වෙන්නේ මෙහෙම. ඒ රෝධයේ භ්‍රමණාක්ෂයේ ඉඳලා ඝර්ෂණ බලයේ ක්‍රියාරේඛාවට තියෙන දුර සෙන්ටිමීටර් 5යි. එතකොට ඒ ඝර්ෂණ බලය මගින් රෝධය මත ඝර්ෂණ ව්‍යාවර්තයක් ඇති වෙනවා. ඝර්ෂණ බලය මගින් රෝධය මත ඝර්ෂණ ව්‍යාවර්තයක් ඇති වෙනවා. ඒ මගින් රෝධය කෝණික මන්දනයකට ලක් කරනවා. කෝණික මන්දනය නිසා රෝධය අවසානයේදී ප්‍රවේගය අඩු වෙලා ගිහිල්ලා නිශ්චලතාවයටපත් වෙනවා. එහෙම නිශ්චලතාවයටපත් වෙන්න කොච්චර වට ගණනක් කරකිනවද කියලායි අහන්නේ. ඉතින් ඉස්සෙල්ලාම හොයන්න ඕන ওই ඝර්ෂණ ව්‍යාවර්තය. පුළුවන් අපිට ඝර්ෂණ ව්‍යාවර්තය හොයන්න කොහොමද ඝර්ෂණ ව්‍යාවර්තය හොයන්නේ? tau F සමානයි ඝර්ෂණ බලයේ ගුණ කිරීම ඝර්ෂණ බලයේ ක්‍රියාරේඛාවට තියෙන දුර සෙන්ටිමීටර් 5යි. ඒක මීටර කරන්න 10 ඍණ 2කින් ගුණ කරන්න. මේක අපිට ලැබෙනවා මේකෙන් අපිට ලැබෙන්නේ එක රෝධක ඇතිරියක් මගින් ඇති කරන ඝර්ෂණ ව්‍යාවර්තය. දෙපැත්තෙම රෝධක ඇතිරි තියෙනවනේ. එතකොට ඔක මුළු ඝර්ෂණ ව්‍යාවර්තය හොයන්න නම් මේක 2කින් ගුණ කරන්න ඕන. මුළු ඝර්ෂණ ව්‍යාවර්තය හොයන්න ඕක 2කින් ගුණ කරන්න. එතකොට ඝර්ෂණ බලය නිව්ටන් 60යි
60 ගුණ කිරීම 5 ගුණ කිරීම 10 ඍණ 2 ගුණ කිරීම 2. දෙවරක් 5 10යි. 10න් 60 ගුණ කරපුවම 600යි. 600 10 ඍණ 2න් ගුණ කරපුවම 6යි. නිව්ටන් මීටර් 6යි. ඔන්න ඔච්චර සම්පූර්ණ ඝර්ෂණ ව්‍යාවර්තයක් එනවා. දැන් මේ ඝර්ෂණ ව්‍යාවර්තය නිසා කෝණික මන්දනයකට ලක් වෙනවා. ඒ ලක් වෙන කෝණික මන්දනය හොයන්න අපි ලියමු ටෝ සමානයි I ඇල්ෆා. ටෝ සමානයි I ඇල්ෆා. ටෝ කියන්නේ ඝර්ෂණ ව්‍යාවර්තය නිසා මම මෙතන ඍණ ලකුණ දාලා ආදේශ කරන්නම් I.1 ඇල්ෆා. ඇල්ෆා සමානයි ඍණ 6 බෙදීම 0.1 මේකෙන් එනවා 60යි රෙඩ්ස් ඍණ 2. ඔච්චර කෝණික මන්දනයකට ලක් වෙනවා. දැන් නිශ්චලතාවයට පත්වීමට පෙර භ්‍රමණය වෙන වට සංඛ්‍යාව හොයන්න ඕන. අපි මෙහෙම කරමු. නිශ්චලතාවයට පත් වෙන්න කලින් ලබා ගන්න කෝණික විස්ථාපනය හොයාගමු. ආරම්භක කෝණික ප්‍රවේගය හොයාගන්න පුළුවන්. මොකද ආරම්භක භ්‍රමණ ශීඝ්‍රතාවය දීලා තියෙනවා 600යි කියලා. ආරම්භක භ්‍රමණ ශීඝ්‍රතාවය 600යි. මේ 600යි rpm කියන එක අපි තප්පරයට රේඩියන් කරගමු. 600 60න් බෙදුවොත් එහෙම තප්පරයට වට ගන්න ලැබෙනවා. මේක 2.5 වලින් ගුණ කරන්න. කී දෙන්නේ? 20යි 5 රෙඩ්ස් ඍණ 1. මේක තමයි ආරම්භක භ්‍රමණ ශීඝ්‍රතාවය. ඉතින් මේකේ 5 සමානයි 3යි කියලා ගන්න දීලා තියෙනවා. 5 සමානයි 3 දැම්මොත් කී දෙන්නේ? 20 ගුණ කිරීම 3නේ 60යි. දැන් අපිට හොයාගන්න පුළුවන් නිශ්චලතාවයට පත් වෙනකොට ලබා ගන්න කෝණික විස්ථාපනය ඔමේගා වර්ගය සමානයි ඔමේගා නෝට් වර්ගයේ ධන 2යි ඇල්ෆා තීටා. නිශ්චලතාවයට පත් වෙන නිසා අවසාන කෝණික ප්‍රවේගය බිඳුවයි ආරම්භක කෝණික ප්‍රවේගය 60යි 60 වර්ගය ධන 2යි ඇල්ෆා කියන්නේ කීදාවේ? ඍණ 60යි නේද? ඇල්ෆාවේ 60යි තීටා. මේක තීටා සමානයි 60 වර්ගයේ බෙදීම දෙවරක් 60 කියලා එනවා. දෙක ගුණ කිරීම 60. එතකොට මේක 60ක් කැපිලා ගියාම 60 බෙදීම 2 30යි කියලා එනවා. තීටා. තීටා 30යි. කෝණික විස්ථාපනය. වට ගණන හොයන්න මොකද කරන්න ඕන? තීටා බෙදන්න ඕන 2.5 වලින්. තීටා කියන්නේ 30යි 2යි 5 කියන්නේ 3යි. එතකොට වට 5යි. වට 5ක් කරගෙනකොට රෝධය නිශ්චලතාවයටපත් වෙනවා. බර්නලි සමීකරණය ලියා එහි එක් එක් පදේ හඳුන්වන්න. බර්නලි සමීකරණය බර්නලි මූලධර්මය ඇසුරෙන් ලියන සමීකරණයට අපි කියනවා බර්නලි සමීකරණය කියලා. එක් කොහොමද ලියන්නේ? P ධන rho GH ධන භාගයක් rho V වර්ගය. P ධන rho GH ධන භාගයක් rho V වර්ගය. සමානයි නියතයක්. ඔය විදිහට තමයි බර්නලි සමීකරණය කියන්නේ ලියන්නේ. මේක එක එක් පදේ හඳුන්වන්න කියලා කියනවා. P කියන්නේ පීඩනය. rho GH කියලා කියන්නේ ඒකක පරිමාවක විභව ශක්තිය. භාගයක් rho V වර්ගය කියලා කියන්නේ ඒකක පරිමාවක චාලක ශක්තිය. හොඳයි ඊට පස්සේ අපි බලමු මේ විස්තරය. මෙහෙමයි තියෙන්නේ. රූපේ පෙන්වා ඇති පරිදි පොකුණකට ජලය සපයන පෞරාණික ජල මාර්ගයක් අධියර 3කින් යුක්තය. රූප සටහනේ පෙන්වලා තියෙන්නේ පෞරාණික ජල මාර්ගයක්. මේක අධියර 3කින් යුක්තයි. පොකුණකට ජලය සපයන. මේ තියෙන පොකුණ පල්ලෙහා. මේ පොකුණට ජලය සපයනවා කොහේ ඉඳලාද? මේ වැවක ඉඳලා. ඒ වැව
වැවේ ඉඳලා පොකුණට ජලය සපයන ජල මාර්ගය අදියර තුනකින් යුක්තයි. මේ විදිහට මේ තියෙන පළවෙනි අදියර, මේ දෙවෙනි අදියර මෙහෙම ගිහිල්ලා අවසානයේ පොකුණට එනවා. මේ එක එක අදියර ගැන විස්තර තියෙනවා. ඒකේ පළවෙනි අදියර ගැන තියෙන විස්තරය මොකද්ද? අදියර 1 විශාල වැවක ජල මට්ටමේ සිට සිම්පල් H ගැඹුරකින් පිහිටි ඍජුකෝණාශ්‍රාකාර බිහිදොරකින් ආරම්භ වන විවෘත තිරස් ඍජුකෝණාශ්‍රාකාර ජල මාර්ගයකි. අදියර 1 කියලා කියන්නේ මේ විශාල වැවක ජල මට්ටමේ ඉඳලා සිම්පල් H උසකින් H ගැඹුරකින් තියෙන ඍජුකෝණාශ්‍රාකාර බිහිදොරක්. ඒ කියන්නේ ජලය පිටවීමේ දොරක් තියෙනවා ඍජුකෝණාශ්‍රාකාර එකක්. අන්නේ දොරෙන් ආරම්භ වෙලා තිරස්ව තියෙන ජල මාර්ගයක් විවෘත තිරස් ජල මාර්ගයක්. ඒ කියන්නේ මේකේ ජල පෘෂ්ඨය විවෘතයි. වැහිලා නැහැ. අදියර 1 කියන්නේ විවෘත තිරස් ජල මාර්ගයක්. වැවෙන් ආරම්භ කරන ඍජු කෝණාශ්‍රාකාර බිහිදොරෙන් ආරම්භ කරන. අදියර 2 රූපේ පෙන්වා ඇති පරිදි පතුලේ පළල එක අදියරේ අගයට සමාන වූ එහෙත් ආනතියක් සහිතව දිව යන තවත් විවෘත ජල මාර්ගයකි. අදියර 1 සහ අදියර 2 ජල මාර්ගයන්හි පතුලේ පළල මීටර් 0.5ක් වේ. අදියර 2කින් පෙන්වන්නේ ආනත ජල මාර්ගයක්. ඒ ජල මාර්ගයත් විවෘත ජල මාර්ගයක්. ඒ කියන්නේ ජල පෘෂ්ඨයේ වාතයට විවෘතයි, වැහිලා නැහැ. ඒ වගේම ඒක අදියර 1ට සම්බන්ධිතයි. අදියර 1 පතුලේ පළලට සමාන පළලක් තියෙනවා මේ අදියර 2. අදියර 2 පතුලත් අදියර 1 පතුලට සමාන පළලකින් යුක්තයි. අදියර 1 සහ අදියර 2 පතුලේ පළල සමානයි. අදියර 3 අදියර 3 අදියර 2ට සම්බන්ධව පවතින විවෘත තිරස් නොගැඹුරු සහ ඍජුකෝණාශ්‍රාකාර හරස්කඩක් සහිත D සමානයි 10 මීටර් වන වඩා පළල පතුලක් සහිත ජල මාර්ගයකි. මෙතන D කියලා කියන්නේ මෙන්න මේ ටික. අදියර 2ට සම්බන්ධිතයි මේ අදියර 3 කියන එක. ඒක ගැඹුර එච්චර ගැඹුර නැති පළල නොගැඹුරු කියලා කියන්නේ ලොකු ගැඹුරක් නැති සාමාන්‍ය ගැඹුරක් තියෙනවා, කුඩා ගැඹුරක් තියෙනවා. ඒක විවෘතයි, ඒ වගේම තිරස්. වඩා පළල පතුලක් සහිතව පතුල ගොඩක් පළලයි. මීටර් 10ක් කියලා මෙතන දීලා තියෙනවා. මෙන්න මේ කොටස තමයි අදියර 3 කියලා කියන්නේ. පළලයි, ඒ වගේම තිරස්, විවෘතයි. ඒ වගේ ජල මාර්ගයක්. අදියර 2කින් පැමිණෙන ජලයේ රූප සටහනේ පෙන්වා ඇති පරිදි මෙම ජල මාර්ගයට ඇතුළු වී ප්‍රලම්බ දිශාවට ගමන් අරඹා දියැලක් නිර්මාණය කරමින් පහළ ඇති පොකුණට ජලය සපයයි. අදියර 2කින් එන ජලය මේ අදියර 3 කියන කොටසට ඔහම ආවට පස්සේ ප්‍රලම්බ දිශාවට ගමන් අරඹනවා කියන්නේ ඒ අදියර 2කින් ඇවිල්ලා ගමන් කරන දිශාවට ලම්බක දිශාව ඔස්සේ ගමන් කරන්න පටන් ගන්නවා. මේ අතර ජලය එන්න පටන් ගන්නවා. ඔය අතර ජලය එනවා. ඔය අතර ජලය ඇවිල්ලා මෙහෙම දියැලක් නිර්මාණය කරමින් පොකුණට ජලය සපයනවා. ඇල්ලක් වගේ පොකුණට වැක්කිරනවා කියන එකයි කියන්නේ. ජලය. ඉතින් ලස්සනයිනේ. ඒක එහෙම හදලා තියෙන්නේ. නේද? ඉතින් ලස්සන කියන එකට හිත යොමු වෙන්නේ අනිත් සේරම ටික සම්පූර්ණ වෙනකොට. නේද? එහෙම නේද? බඩගින්නේ ඉන්න මිනිහට මාළු බනිස් ගෙඩියක් දුන්නාම ඒක ගනීද නැත්නම් මේ මොන හරි මල් පඳුරක් රෝස මලක් දැක්කහම ඒක ගනීද? දෙක එකක් දෙන්නද කියලා අහනවා. මල කන්නද කියලා අර බනිස් ගෙඩිය කනවා. ඒ බනිස් ගෙඩිය කාලේ ඉවරුනාට පස්සේ බඩ පිරුණාට පස්සේ ඕන ලස්සන නේද? ලස්සන බලන්නේ මිනිස්සු ඒ මූලික අවශ්‍යතා ඉෂ්ට වුණාට පස්සේ. දැන් ඉතින් පෞරාණික ජල මාර්ගයන් නම් රජ කාලේ නම් ඉස්සර ඈත අතීතයේ මේ වගේ සුන්දර දේවල් හැදුවා නම් ඒ රටවල් ශාස්ත්‍රීය වෙලා තියෙන්නේ නේද?
නැත්තම් කොහොමද ඒවට යොමු කරන්නේ? හැබැයි සමහර අය ඉතින් මේ උඩින් ඔපේ යටින් අපේ කියලා අර මොකක්ද අර දීපල් සිල්වගේ සින්දුවක් තියෙන්නේ. මොකක්ද ඒ කියන්නේ මේ බඩට නැති වුණත් ලුණු කැඳ ඇඟට ඕනෙමයි වෙල්ලුද කියලා. අරුම පුදුම රටක් කියලා වෙලා. ඒ කියන්නේ මේ බඩට නැති වුණත් ලුණු කැඳ ඇඟට ඕනෙමයි වෙල්ලුද කියලා. ඒ කියන්නේ නොකා නොබී හරි ඇඳුම් ආයිත්තන් අඳිනවා මිනිස්සු. ඒ කියන්නේ බාහිර ඔපේ පවත්ත ගන්න උත්සාහ කරනවා අභ්‍යන්තරේ මොකක් වුණා. ඒ හින්දා සමහරලාට අර මල සහ බනස් ගෙඩිය දුන්නාම මේ බඩගින්නේ හරි මල ගන්න තත්ත්වයටපත් වෙනවා. පත් වෙලා ඉන්නේ අපේ සමාජය. නම් සාමාන්‍ය සත්වයක් එහෙම නැහැ. ඉස්සෙල්ලා බඩගින්න තමයි වුණා නිමින්න ඕන. ඉතින් මෙහෙම සුන්දර දේවල් හැදුවා කියන්නේ අතීත කාලේ ශාස්ත්‍රීයව තියෙන්නේ නැති මේ රටවල්. ඒ කොටස. අනවරත අවස්ථාවේදී දියැල්ල තප්පරයකට 1.5 ඝන මීටර් ජල ප්‍රමාණයක් රැගෙන යයි. අදියර දෙකෙන් ජලය පිටවන ස්ථානය වන එක්සිදී ජලය ගලා යෑමේ වේගය තප්පරයට මීටර් 10 නම් අදියර දෙකේ ජල මාර්ගයේ එක්සිදී ජල මට්ටමේ උස ගණනය කරන්න. x කියලා කියන්නේ මෙන්න මෙතන. මෙතන තමයි x කියලා දීලා තියෙන්නේ. ඔතෙන්දී ජලය ගලන වේගය තප්පරයට මීටර් 10යි. තප්පරයට මීටර් 10ක වේගයෙන් ජලය ගලනවා. එතකොට එහෙම ගලාගෙන යන ජල පරිමාව තත්පරයට ඝන මීටර 1.5යි. තත්පරයට ඝන මීටර 1.5ක ජල පරිමාවක් ගලාගෙන යනවා. එහෙනම් එතන ජල මට්ටමේ උස කොච්චරද කියලා අහන්නේ. එතකොට අදියර දෙක ජල මාර්ගයේ ජල මට්ටමේ මේ අදියර දෙක ජල මාර්ගයේ පළල මීටර 0.5යි. අදියර දෙකේ ජල මාර්ගයේ පළල මීටර 0.5යි. එතකොට ජල මට්ටමේ උස h කියලා ගත්තොත් ඔහොම ඒ ජලය ගලන කොටසේ හරස්කඩ වර්ගඵලය a සමානයි 0.5 ගුණ කිරීම h. නේද? ඒ ජල කඳේ හරස්කඩ වර්ගඵලය. අදියර දෙක ජල මාර්ගයේ හරස්කඩ වර්ගඵලය නෙමෙයි. ගලන ජල කඳේ හරස්කඩ වර්ගඵලය අපිට හොයාගන්න පුළුවන්. ජල මාර්ගයේ පළල ජල මට්ටමේ උසෙන් ගුණ කළා. හරි. එතකොට ඒ ජල මාර්ගයේ ජලය ගලන ශීඝ්‍රතාවය තත්පරයකට ජලය ගලාගෙන ගලන ජල පරිමාව නැත්නම් ජලය ගලන ශීඝ්‍රතාවය AV ඒක සමාන 1.5යි. ඒ කියන්නේ ජල කඳේ හරස්කඩ වර්ගඵලය. V කියන්නේ ජලය ගලන වේගය. ඉතින් අපිට මෙහෙම පුළුවන් නේ. ජල කඳේ හරස්කඩ වර්ගඵලය 0.5 ගුණ කිරීම h 0.5 h ජලය ගලන වේගය 10යි. ඒක සමානයි 1.5යි. එහෙනම් h සමානයි මෙතන 0.5 10න් ගුණ කරපුවම 5යි 1.5 බෙදීම 5 කියන්නේ 0.3යි. එහෙනම් අදියර දෙකේ ජල මාර්ගයේ එක්සිදී ජල මට්ටමේ උස එන්නේ මීටර 0.3යි. තේරුණාද? දැන් එතන හරස්කඩක් තියෙනවනේ මේ x කියන තැන ගලාගෙන යන ජල ධාරාවේ යම් හරස්කඩක් තියෙනවනේ. ඒ හරස්කඩ හරහා තප්පරයකට ගලාගෙන යන ජල පරිමාව තමයි ජලය ගලාගෙන යාමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ. හැබැයි මේ ජලය ගලාගෙන යාමේ ශීඝ්‍රතාවය 1.5 ඝන මීටර කියලා දීලා තියෙනවා තප්පරයට. දීලා තියෙනවනේ. එතකොට ඒක අපි හොයාගන්න පුළුවන්. හරස්කඩ හරහා ජලය ගලාගෙන යාමේ ශීඝ්‍රතාවය හොයන්න පුළුවන් හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම වේගයෙන්. ජල කඳේ හරස්කඩ වර්ගඵලය හොයන්න ජල කඳේ පළල ගුණ කරන්න ඕනේ ජල කඳේ උසෙන්. ජල කඳේ පළල මීටර 0.5යි. ඒක අදියර දෙක ජල මාර්ගයේ පළලට සමානයි ජල කඳේ පළල. ජල කඳේ උස මම h කියලා ගත්තා.
එතකොට ජල කඳේ හරස්කඩ වර්ගඵලය 0.5 ගුණ කිරීම h. ඒක ජලය ගලන වේගයෙන් ගුණ කරපුවාම ජලය ගලා යෑමේ ශීඝ්‍රතාවය ලැබෙනවා. හරිනේ. දැන් බලන්න මේකේ B කොටස. අධියර 3 නොගැඹුරු ජල මාර්ගයේ ජල මට්ටමේ උස අධියර 2හි එක්සිදී ජල මට්ටමේ උසට සමානයයි උපකල්පනය කර නොගැඹුරු ජල මාර්ගයේ ජලය ගලා යන වේගය ගණනය කරන්න. දැන් මේ වේගය ගණනය කරනකොටත් අපි ගන්නවා අර අපිට දීලා තිබුණානේ තප්පරයකට ගලාගෙන යන ජල පරිමාව 1.5 ඝන මීටර කියලා. තප්පරයට ඝන මීටර 1.5ක ජල පරිමාවක් යනවනේ. එතකොට මෙහි ඉඳලත් එනවා තප්පරයට ඝන මීටර 1.5ක් මේක දිගෙත් යනවා ඝන මීටර 1.5ක් මෙහෙම ඇවිල්ලා මේ අධියර 3 කියන කොටසෙත් තප්පරයට ඝන මීටර 1.5ක් ගිහිල්ලා පොකුණටත් වැටෙනවා තප්පරයට ඝන මීටර 1.5ක්. එතකොට අර අධියර 3ේදී මේ ජල මට්ටමේ උස x වලදී ජල මට්ටමේ උසට සමානයි කියලා කියනවා. x වලදී ජල මට්ටමේ උස අපිට ආවේ 0.3 මීටර. එහෙනම් අධියර 3 කියන කොටසෙත් ජල මට්ටමේ උස. ඒ කියන්නේ මේකේ ජලයේ මේ තිරස් මාර්ගයේ අධියර 3 කියන ජල මාර්ගයේ ජලය පිරුණාම මීටර 0.3ක් උසට පිරෙනවා. ජල මට්ටමේ උස මීටර 0.3යි. එතකොට ඒ ජල කඳේ පළල D අධියර 3 කොටසේ පළල D නේ. එතකොට D පළලක් තියෙනවා උස 0.3යි. හැබැයි D කියන්නේ 10යි කියලා දීලා තියෙනවා. D ගුණ කරපුවාම 0.3න් අධියර 3 කියන කොටසේ ජල කඳේ හරස්කඩ වර්ගඵලය ලැබෙනවා. අධියර 3 කියන කොටසේ ගලාගෙන යන ජල කඳේ හරස්කඩ වර්ගඵලය ලැබෙනවා. මේ කොටසේ ජල කඳේ උස D වලින් ගුණ කරපුවා. හරිද? එන්න හරස්කඩ වර්ගඵලය. එම කොටසේදී ජලය ගලාගෙන යන වේගය v කියලා ගත්තොත් v වලින් ගුණ කරපුවාම ලැබෙනවා එම කොටස තුල ජලය ගලාගෙන යන පරිමා ශීඝ්‍රතාවය. ඒ කියන්නේ තත්පරයකට ඝන මීටර කොච්චර යනවද කියන එක ලැබෙනවා. පරිමා ශීඝ්‍රතාවය හොයන්න අපි කරන්නේ හරස්කඩ වර්ගඵලය වේගයෙන් ගුණ කරන එක. ජල කඳේ හරස්කඩ වර්ගඵලය ජලය ගලන වේගයෙන් ගුණ කරපුවාම ජලය ගලාගෙන යන පරිමා ශීඝ්‍රතාවය ලැබෙනවා. එතකොට මෙතනත් අපිට මේකෙන් පරිමා ශීඝ්‍රතාවය ලැබෙනවා. නමුත් ওই පරිමා ශීඝ්‍රතාවය සමාන වෙන්න ඕන 1.5ට. D කියන්නේ 10යි. 10 ගුණ කිරීම 0.3 ගුණ කිරීම v සමානයි 1.5යි. 10.3ෙන් ගුණ කරපුවාම 3යි. v සමාන 1.5 3ෙන් බෙදුවාම 0.5යි. එහෙනම් අධියර 3 කියන කොටසේ ජලය ගලාගෙන යන වේගය 0.5යි තප්පරයට මීටර. බොහොම හැමින් යන්නේ. ඒ ලොකු පළලක් තියෙනවනේ. මේ ලොකු විස්තරයක් තිබුණාට මේ ගණන් වල එහෙම ලොකු ලොකුවට හදන්න නෑ. පොඩ්ඩක් තේරුම් ගන්න විතරයි තියෙන්නේ. D කොටස ජල ප්‍රවාහයේ මතු පිට පෘෂ්ඨයේ දිගේ පිහිටි අනාකූල රේඛාවක් සැලකීමෙන් එක්සිදී අධියර 2 ජල මාර්ගයේ පතුලේ සිට
අධියර එක ජල මාර්ගයේ පතුල දක්වා ඇති උස y ගණනය කරන්න. මෙතන x වලදී අධියර දෙකේ පතුලේ ඉඳලා අධියර එකේ පතුල දක්වා තියෙන මේ y කියන උස ගණනය කරන්න කියලා කියනවා. හරිනේ? එතකොට මෙතන මේ අධියර දෙකේ පතුලනේ මේ ලක්ෂය. නමුත් අපිට උපකල්පනය කරන්න කියලා කියන්නේ මේ මතු පිට පෘෂ්ඨයේ දිගේ තියෙන ජල පෘෂ්ඨයේ දිගේ තියෙන අනාකූල රේඛාවක්. මොකද? C කොටසනේ. අධියර එකේහි තිරස් ජල මාර්ගයේ ජලයේ ගලා යන වේගය තප්පරයට මීටර් 5 නම් අධියර එක විවෘත ජල මාර්ගයේ ජල මට්ටමේ උස සොයන්න. අධියර එක කොටසේ වේගය 5යි නම් අධියර දෙකේ දී වේගය අධියර එකේදී ජල මට්ටමේ උස හොයන්න කියලා කියන්නේ. ඉතින් අපිට පුළුවන් අර සූත්‍රෙම දාන්න මේකට. එතනත් ජල කඳේ හරස්කඩ වර්ගඵලය ගන්න පුළුවන්. අධියර එක මාර්ගයේ පළල 0.5යි. එතනදී ජල මට්ටමේ උස h නම් කැපිටල් H කියලා මම ගන්නම් ඒක. එතකොට එනවා අපිට ජල කඳේ හරස්කඩ වර්ගඵලය. ඒක ගුණ කරන්න ඕන ජලයේ ගලාගෙන යන වේගය 5න්. එතකොට අපිට ලැබෙනවා එම කොටස ඔස්සේ ජලය ගලාගෙන යන පරිමාණ ශීඝ්‍රතාවය. ඉතින් ඒක සමාන වෙනවා කීයටද? 1.5ට. තුන බෙදීම 5. ඒ කියන්නේ 0.6යි නේ. 0.6යි මීටර කියලා එනවා. වේගයේ දෙකෙන් පංගුවක් වුණාම උස දෙගුණයක් වෙනවා. අධියර දෙකේදී x වලදී වේගය 10යිනේ. එතනදී උස 0.3යි. අධියර එකේ වේගය 5ක් වන ස්ථානයේ උස 0.6යි. හරස් පතුලේ පළල සමාන හින්දා. වේගය වැඩි වෙන තැන්වල හරස්කඩ වර්ගඵලය අඩුයි. වේගය අඩු තැන්වල හරස්කඩ වර්ගඵලය වැඩියි. හොඳයි දැන් අපි යමු ඊගාව කොටස D ට. D ජල ප්‍රවාහයේ මතු පිට පෘෂ්ඨයේ දිගේ පිහිටි අනාකූල රේඛාවක් සැලකීමෙන් එක්සිදී අධියර දෙක ජල මාර්ගයේ පතුලේ සිට අධියර එක ජල මාර්ගයේ පතුල දක්වා ඇති උස y ගණනය කරන්න. රූපේ බලන්න වැවෙහි බී දොරෙන් ජලයේ ඉවත් වන්නේ වායු ගෝලයේ පීඩනයේ පීවන වායු ගෝලයට බවත් එක්සිදී ජලය ඇතුළු වන්නේද පීඩනයේ පීහි පවතින නොගැඹුරු ජල මාර්ගයට බවත් ඔබට උපකල්පනය කළ හැකියි. ඒ දිගටම මේ වායුගෝල පීඩනයමයි තියෙන්නේ. මොකද ජල පෘෂ්ඨයේ දිගේ තියෙන අනාකූල රේඛාවක් සලකන්නේ. ඒතර එක්සිදී ජලය ඇතුළු වෙන අධියර 3ට ඇතුළු වෙන තැනත් පීඩනයේ පීමයි කියලා ගන්න පුළුවන්. වායුගෝල පීඩනයට සමානයි කියලා ගන්න පුළුවන්. එයano අපි බර්නලි මූල ධර්මයේ යොදමු මේ ලක්ෂ්‍ය දෙකක් අරගෙන මම මෙන්න මේ ලක්ෂයයි මෙන්න මෙතන x ලක්ෂයයි ගන්නම්. එතකොට අපිට විභව ශක්ති ශූන්‍ය මට්ටමක් ගන්න වෙනවා. x ලක්ෂයේදී වේගය තමයි අපි දන්නේ. ඒ වගේම අපි සලකන්නේ ජල පෘෂ්ඨයේ දිගේ තියෙන අනාකූල රේඛාවක් නිසා x ලක්ෂය පිහිටන තිරස් මට්ටම මම ගන්නම් විභව ශක්ති ශූන්‍ය මට්ටම කියලා. x ලක්ෂයේ පිහිටන තිරස් මට්ටම. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට උස 0.3යි නේ. ඒක ජල කඳේ උසට සමානයි. 0.3යි මීටර. මේ ටිකත් මීටර 0.3යි. ওই ටිකත් මීටර 0.3යි. ඒක ජල කඳේ උසට සමානයි. එහෙනම් මෙතන ඉඳලා මෙතෙන්ට උස y අඩු කිරීම 0.3. ඒ ටික. මෙතන ඉඳලා මෙතෙන්ට y මේ ටික 0.3යි. එහෙනම් මෙතන ඉඳලා මෙතෙන්ට y අඩු කිරීම 0.3යි. පැහැදිලිද? දැන් අපි මේ මට්ටම විභව ශක්ති ශූන්‍ය මට්ටම කියලා අරගෙන බර්නලි මූල ධර්මයේ ලියමු මෙතෙන්ටයි මෙතෙන්ටයි. හැබැයි අපිට මෙන්න මේ උසත් ඕනේ. ඒ උස කොච්චරද? මේ
අධීර එකේ ජල මාර්ගයේ පතුලේ සිට ඒකේ ජල පෘෂ්ඨයට තියෙන උස කොච්චරද? 0.6යි. 0.6. දැන් එවනම් අපි මෙතන පීඩන ශක්තියත් ඒකක පරිමාවක චාලක ශක්තියත් ඒකක පරිමාවක විභව ශක්තියත් එකතුව මෙතන එම ශක්තියන්ගේ එකතුවට සමාන කරමු. ඒතර මේ ලක්ෂයේ පීඩන ශක්තිය කියන්නේ වායුගෝල පීඩනය P. ඒකක පරිමාවක විභව ශක්තිය ρ G මේ උස මෙතන ඉඳලා මෙතෙන්ට y අඩු කිරීම 0.3යි. ඒකට මේ උස 0.6 එකතු කරන්න ඕන. y අඩු කිරීම 0.3ට 0.6ක් එකතු කරපුවම y ධන 0.3යි කියලා එනවා. ඒකක පරිමාවක චාලක ශක්තිය භාගයක් ρ. එතන වේගය 5 වර්ගය. සමානයි අනිත් පැත්තේ ගත්තොත් එහෙම මේ ලක්ෂයේ පීඩන ශක්තිය P ඒකක පරිමාවක විභව ශක්තිය බිඳුවයි. මොකද විභව ශක්තිය ශූන්‍ය මට්ටම කියලා උපකල්පනය කරපු මට්ටමේ තියෙන ලක්ෂය. ඒකක පරිමාවක චාලක ශක්තිය භාගයක් ρ. එතෙන්දී වේගය 10යි. 10 වර්ගය. පීට P කැපෙනවා. ඊට පස්සේ මේ දිගටම ρ කපලා දාන්න පුළුවන් ρ. G කියන්නේ 10යි. 10 වාරයක් y ධන 0.3 ධන භාගයක් 5 වර්ගයේ 25යි භාගයක් එතන 10 වර්ගයේ 100යි. මම ගෙනියන්නම් මෙතන මේ භාගයේ ගුණ කිරීම 25. එතකොට මේ භාගයේ ගුණ කිරීම 100න් භාගයේ ගුණ කිරීම 25ක් අඩු වෙනවා. එතකොට භාගයේ ගුණ කිරීම 75 කියලායි ලැබෙන්නේ. ඒක 10න් බෙදුවොත් y ධන 0.3 සමානයි 75 10න් බෙදුවොත් 7.5යි 7.5 බෙදීම 2යි 7.5 දෙකෙන් බෙදුවොත් එහෙම 3.75යි y සමානයි 3.75 අඩු කිරීම 0.3 ලැබෙනවා 3.45 මීටර කියලා. දැන් ඊගා කොටස කොටස මෙම කාර්යය සඳහා වැවේ පවත්වා ගත යුතු ජල මට්ටමේ උස ගණනය කරන්න. මේ වැඩේට මේ වැවේ තියෙන්න ඕන ජල මට්ටමේ උස මේ සිම්පල් h කියන එක ගණනය කරන්න කියන්නේ. දැන් අපි ඒකටත් බර්නලි මූලධර්මයේ ලියමු. වැවේ ජල පෘෂ්ඨයේ ඉඳලා එන අනාකූල රේඛාවක් ගන්න මෙහෙම. මේ ලක්ෂයේ ජල පෘෂ්ඨයේ තියෙන ලක්ෂයක්. මේ ලක්ෂයේ ඔය අධීර එක ජල මාර්ගයේ ජල පෘෂ්ඨයේ මත තියෙන ලක්ෂයක්. එතකොට ඔය ලක්ෂ දෙක යා කරන මෙහෙම රේඛාවක් සලකන්න අනාකූල රේඛාවක්. ඊට පස්සේ මම ගන්නම් මේ මට්ටම විභව ශක්ති ශූන්‍ය මට්ටම කියලා. අරගෙන මේ ලක්ෂ දෙක සලකලා බර්නලි මූලධර්මයේ ලියමු. ජල පෘෂ්ඨයේ මත පීඩනය වායුගෝල පීඩනය P. මෙතනත් වායුගෝල පීඩනයමනේ. එතකොට ස්ථාන දෙකේ පීඩන සමානයි. ජල පෘෂ්ඨයේ මත ජලයේ විභව ශක්තියක් තියෙනවා. නමුත් චාලක ශක්තියක් නැහැ. විශාල වැවක් නේ. පොඩි කපොල්ලකින් වතුර ගියා කියලා වතුර මට්ටම අඩු වෙන්නේ නැහැ වේගෙන්. ඒ නිසා ජල මට්ටම එහෙම ලේසියෙන් හෙල්ලෙන්නේ නැහැ ජලේ මේ වැවේ. ඒ හින්දා වැවේ ජල පෘෂ්ඨයේ තියෙන ජලාංශුන්ගේ ප්‍රවේගය නොසලකා හරින්න පුළුවන්. මොකද සරෝවැරිය කියලා මෙහෙම පටගාලා බහින්නේ නැහැ. අනික මේක ලොකු හේකුත් නෙමෙයිනේ. මීටර් 0.5 පල් පොඩි එකක්. ඒක මේ පොකුණට ජලය ගන්න පොඩියට හදපු එක. ඒකෙන් වතුර ගියා කියලා ජලය මට්ටම අඩු වෙන්නේ නැහැ බැලුවේ. ඒ නිසා මේ ලක්ෂයේදී ප්‍රවේගය බිඳුවයි ප්‍රවාහය. හැබැයි මෙතෙන්දී නම් ප්‍රවේගයක් තියෙනවා තප්පරයට මෙට 5යි. අපි ලියමු බර්නලි මූලධර්මයේ දැන් එකට. බර්නලි මූලධර්මයේ
මෙතන පීඩන ශක්තිය වායුගෝල පීඩනයට සමානයි ජල පෘෂ්ඨය මත. ඒකක පරිමාවක විභව ශක්තිය ρg h. ඒකක පරිමාවක චාලක ශක්තිය බිඳුවයි. මේ ලක්ෂයේදී පීඩන ශක්තිය වායුගෝල පීඩනයමයි. එතන ඒකක පරිමාවක විභව ශක්තිය බිඳුවයි. මොකද අපි විභව ශක්තිය ශූන්‍ය මට්ටම හැටියට ගත්තා ඒ මට්ටම. ඒකක පරිමාවක චාලක ශක්තිය භාගයක් ρv වර්ගය. ඒතර පීඨ පී දෙපැත්තෙම කපලා දාන්න පුළුවන්. ρ කැපෙනවා දෙපැත්තෙන්. g කියන්නේ 10යි. h සමානයි භාගයක් v කියන්නේ මෙතනින් යන වේගය 5යි. 5 වර්ගය. 5 වර්ගය 25යි. 25 බෙදීම 2යි. ඒ කියන්නේ 12.5යි. 10යි h සමානයි 12.5යි. එhmenan h සමානයි 1.25යි මීටර. එහෙනම් මේ කාර්යය සඳහා වැවේ ජල මට්ටම පවත්වා ගන්න ඕන උස මීටර 1.25යි. F කොටස වැවේ ජල මට්ටම ඊහි ගණනය කළ අගයට වඩා වැඩි වන්නේ නම් දියැල්ල තප්පරයකට එහි දක්වා ඇති ජල ප්‍රමාණයම රැගෙන යන පරිදි ජලය ගැලීම පාලනය කිරීම සඳහා ක්‍රමයක් යෝජනා කරන්න. දැන් ජල මට්ටම වැඩි වුණොත් මොකද වෙන්නේ? ප්‍රවේගය වැඩි වෙනවනේ. ප්‍රවේගය වැඩි වෙනවනේ. ඒක මේ ජල මට්ටම වැඩි වුණොත් මෙතනින් ජලය පිට වෙන වේගය වැඩි වෙනවනේ. වේගය වැඩි වුණොත් අර පරිමාවම ගෙන යාම සඳහා මොකද කරන්න ඕන? පරිමාව නියතව තියාගන්න. දැන් අපි අඛණ්ඩතාවයේ සමීකරණය පාවිච්චි කරන්න ඕන. AV සමානයි නියතයක්. වේගය වැඩි වුණොත් පරිමාව නියතව පවත්වා ගැනීම සඳහා මොකද කරන්න ඕන? හරස්කඩ ඔව් අඩු වෙන්න ඕන. හරස්කඩ අඩු කරපුවා හරි. දැන් මේක ඇරියම. වැඩි අරින්න ඕනේ නැහැ කියනවා හොගාලා. කොහොම එනවනේ දැන් මේක. හරි. දැන් මේක මම ඇඟිල්ල තියලා හරස්කඩ අඩු කරා. දැන් මොකද වෙන්නේ? වේගය වැඩි වුණා. ඒ වේගය වැඩි වීමෙන් අර කලින් පරිමාවම යනවා. දැන් කාට හරි කියන්න බෑ මම මේක පුංචි කරලා හින්දා දැන් අඩුවෙන් යන්නේ කියලා. ඔන්න හරස්කඩ අඩු කරලා හින්දා දැන් පිට වෙන වේගය අඩුයි කියලා කියන්න බෑ. පිට වෙන ප්‍රමාණය අඩු වෙනවා කියලා කියන්න බෑ. පිට වෙන ප්‍රමාණය ඒකම පිට වෙනවා වැඩි වේගෙන් පිට වෙනවා. හරස්කඩ වර්ගඵලය අඩු වුණොත් ජල ධාරාවේ වේගය වැඩි වෙනවා. වැඩි වෙලා අර පරිමාවම යනවා. දැන් මේකට පොඩි මේක ඇරලා තියලා ඉවිල්ලා පොඩි එකක් ගහලා ඉවිල්ලා තිබ්බා කියලා හිතන්නකෝ. මොකක් හරි එකක් මේ විවරේ අඩු කුඩා එකක් ගහලා තිබ්බොත් අර ඒක ගහලා තිබුණා නැද ඒකම පරිමාව පිට වෙනවා. ඒක තමයි මේ කියන්නේ මේ සමීකරණ කියන්නේ ඒක. හරස්කඩ වැඩි කළොත් ප්‍රවාහයේ වේගය අඩු වෙනවා. හරස්කඩ අඩු කළොත් ප්‍රවාහයේ වේගය වැඩි වෙනවා. හැබැයි එකම පරිමාව යනවා. AV කියන ගුණිතයෙන් ලැබෙන්නේ පරිමාණ ශීඝ්‍රතාවය. ඒක නියතව තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒකයි. එහෙනම් හරස්කඩ වර්ගඵලය අඩු කිරීමෙන් වැඩේ කරන්න පුළුවන්. හුඟක් අය හිතන්නේ මේ එන බ්‍රයිට් අය තමයි මේ ප්ලේස් ගන්න. ඒ නිසා ඒගොල්ලෝ වැඩි වැඩක් කරන්නේ නැහැ. ඉඳලා නිකම්ම ගන්නවා කියලා. හැබැයි ඒගොල්ලෝ තමයි ඔක්කොටම වැඩි වැඩ කරන්නේ. ඒකයි ඇත්ත හේතුව. නිකන් අපිට බැරි හින්දා තමයි පණ දාගෙන කරන්න ඕන කියලා අර එහෙම කියන්නේ. එහෙම නැහැ. දැන් අපි මිනිස්සු දුප්පත් මිනිස්සු වුණත් සමහර කල්පනා කරනවා අපි දුප්පත් හින්දා මේ පුදුම විදියට වැඩ කරන්න ඕන කියලා මහන්සි වෙලා. හැබැයි මේ දුප්පත් මිනිස්සු ගොඩක් මේ ඔය පොහොසත් හුඟක් අයට වඩා නිදහසේ ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ වැඩ කරන ප්‍රමාණය අඩුයි. දැන් අපි ගත්තොත් එහෙම අර මේ ලෝකේ මේ මුල් පෙළේ ධනවතෙක් වෙච්ච ස්ටිව් ජොබ්ස් ඒ කියන්නේ මේ Apple කම්පැනි අයිතිකාරයා එයා අවුරුදු 54කදී විතර මැරුණා. එයා කිව්වේ එයාට ජීවත් වෙන්න උනේම නැහැ කියලා. ඒ කියන්නේ එයා පූර්ණ කාලීනව වැය කරලා තිබුණේ
එයාගේ සමාගම දියුණු කර ගැනීම සඳහා එයා කරපු බිස්නස් එක දියුණු කර ගැනීම සඳහා එයාගේ ව්‍යාපාරය දියුණු කරගන්න තමයි එයා සම්පූර්ණ එයාගේ ජීවිතේ කැප කළේ. එහෙම කළා තමයි ඒ තරම් එයා ලෝකයේම කෝටිපතියෙක් බවට පත් වුණේ. මුල් පෙළේ. අතිවිශාල ධනපතියෙක් බවට පත් වුණේ එහෙම කළා. දැන් සාමාන්‍ය පුජ්‍යලෙක් ගමේ මිනිස්සෙක් හිතන්න පුළුවන් අපි තමයි පණ යනකම් වැඩ කරන්නේ මේ දුප්පත් හින්දා කියලා. නමුත් බලන්නකෝ ඒ දුප්පත් මිනිස්සයා උදේ යම් වෙලාවක වැඩට ගිහිල්ලා හවස ගෙදර ඇවිල්ලා නාලා කාලා බීලා ගෙදර අයත් එක්ක කාලය ගත කරලා නේ සමහරලාට ගෙදර ළමයි ගෙදර අයත් එක්ක කාලය ගත කරලා ඊට පස්සේ හොඳට නිදා ගන්නවා. තියෙන විදියකට කාලා ඒ තියෙන විදියත් හොඳයි ඉතින් මේ ජීවත් වෙලා ඉන්නවා කියලා කියන්නේ එහෙම කාපුවන් ඇති අර මේ මිනිස් නේද එහෙම තව සමහර දේවල් කාලා ලෙඩ හදා ගන්න ඕනේ නැහනේ මේ කාල සෞඛ්‍ය සම්පන්නව ඉන්නවනම් ශක්තිමත්ව ඉතින් ඒකම කොහොමද නරකයි කියන්නේ. නමුත් අර සමහර දේවල් මිනිස්සු කාලා සෞඛ්‍ය සම්පන්නව ශක්තිමත්ව හිටියත් අර අනිත් තව මිනිස්සු කන ඒවා දිහා බලාගෙන ඉඳලා අපිට ඒව නැහැ කියලා තමයි හිතන්නේ. ඉතින් ඒව කාලා මේ මිනිස්සු ලෙඩ වෙලා මේ ලෝක දුකක් විඳිනවා. ලොකු අමාරුව පැටලලා තියෙනවා. සමහර විට දැන් රූපවාහිනී දැන්වීම් වල එහෙම විවිධ ආහාර වර්ග පෙන්නපුවාම සමහරට කෙනෙකුට හිතන්න පුළුවන් මේවා ඉතින් අපිට මේ ගන්න විදියක් නැහැ නේ කියලා. ඇත්ත තමයි සමහර ඒවා ගන්න විදියක් නැහැ. දැන් චීස් කන්න ගියොත් එහෙම, පළතුරු කන්න ගියොත් එහෙම ඒ කියන විදියට මේ ඒ චීස් බටර් වගේ ඒවා කන්න ගියොත් එහෙම මේ එක මිනිස්සෙක්ගේ දවස් පඩිය කොහොමද මදි. ක්‍රීම් කැකර පැකට් එකකුයි චීස් මේ එකකුයි අරගෙන ගියහකි ගෙදර ඕනනම් දවස් පඩියට. නේද? නමුත් මිනිස්සු හිතන්නේ එහෙම නෙමෙයි අර නැති එක ගැනනේ හිතන්නේ. තියෙන එක ගැන නෙමෙයි. ඉතින් ඒ එක්කම හිතනවා අපි තමයි කොච්චර හරි පුදුම වැඩ ප්‍රමාණයක් අපිට කරන්න වෙලා තියෙන කියලා. නමුත් අර පොහොසත් මිනිස්සු නිකන් ඉන්නවා කියලා තමයි හිතේ. හැබැයි ඒගොල්ලෝ ඒ පොහොසත් වෙලා තියෙන්නේ පුදුම විදිහට වැඩ කරලා. අර පරම්පරාවෙන් ආපු දේපල නෙමෙයි නං. ස්ටිව් ජොබ්ස් වගේ අය නං. තමන්ගේ ජීවිතේම කැප කරලා වැඩ කරලා තමයි ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ තමයි මේ අධ්‍යාපනය. රිසල්ට් එකක් ගන්න ළමයා අනිත් අය හිතන්නේ මේ ළමයා නිකන් ඉඳලා මීටරේ හොඳයි නේද ගත්තා කියලා. අපි තමයි පණ යනකම් මේව කරන්න ඕනේ කියලා. එහෙමනේ හිතන්නේ. නමුත් ඇත්තම කතාව ඒක නෙමෙයි. ඒ පණ යනකම් කරන ළමයා තමයි රිසල්ට් එක අරන් තියෙන්නේ. ගුවන් යානයක් ගුවන්ගත කිරීමට අවශ්‍ය වන ඒ මත සිරස් දිශාවට ක්‍රියා කරන එසවුම් බලය ලිෆ්ට් එක බල දෙකක් මගින් ලබා දෙයි. එක් බලයක් බර්නලි ආචරණය නිසා ඇති වෙන අතර අනෙක වායු අණු ගුවන් යානයේ තටු මත ගැටීම නිසා ඇති වේ. ගුවන් යානයක් ගුවන්ගත කිරීම සඳහා ධාවන පථයේ ඔස්සේ ගමන් කරන විට ගුවන් යානයේ තටුවක දිශානතිය සහ එහි හරස්කඩ පෙනුම එක රූපයේ දක්වා ඇත. ගුවන් යානයේ ගුවන්ගත කිරීම සඳහා මේ ධාවන පථයේ ධාවනය කරනකොට ඒ තටුවක දිශානතිය සහ හරස්කඩ පෙනුම එක රූපේ පෙන්වලා තියෙනවා මෙන්න මෙහෙම. ඒ කියන්නේ දිශානතිය අනුව ගත්තොත් එහෙම තිරසට කුඩා කෝණයක් ආනතව තියෙනවා. ඒ උඩට යන්න එපා පොඩ්ඩක් මෙහෙම කරගෙන ඉන්නේ. තිරසට කුඩා කෝණයක් ආනතව තියාගෙන ඉන්නේ. ඒ වගේම මේ හරස්කඩ හැඩේ තමයි තටුවේ තියෙන්නේ. තටුවක තියෙන හරස්කඩ හැඩේ. එතකොට දැන් මේ කියන්නේ මේ ගුවන් යානයක් ගුවන්ගත කිරීමට අවශ්‍ය කරන බලය එසවුම් බලයක් ඕනේ. ගුවන් යානයේ මේ වාතය තුල ඔසවා තබා ගැනීම සඳහා බලයක් අවශ්‍යයි. ඒ වාතය තුල ගුවන් යානයේ ඔසවා තබා ගැනීම සඳහා ක්‍රියා කරන බලය දෙආකාරයකට ලැබෙනවා කියන එක තමයි දැන් මෙතනදී කියන්නේ. එකක් තමයි බර්නලි ආචරණය. බර්නලි ආචරණය කියන එක ගැන අපි සාකච්ඡා කළානේ. ගුවන් යානයේ පියාසර කරනකොට නිසල වාතය තුල ගුවන් යානයේ පියාසර කළත් ගුවන් යානය පියාසර කරද්දී ඒ වගේම පතේ තුල ගමන් කරද්දී පතේ මත ඒක ගුවන්ගත කරන
අවස්ථාවේදී ඊට මොහොතකට පෙර පතේ මත ගමන් කරනවානේ. ඒ පතේ මත ගමන් කරද්දී හෝ ගුවනේ පියාසර කරද්දී වාතයේ නිසලව තිබුණත් ගුවන් යානයට සාපේක්ෂව සුළඟ ඇති වෙනවා. ගුවන් යානයට සාපේක්ෂව සුළඟ ඇති වෙනවා. මේක ළමයි දන්නවා. අර සරුංග වල එහෙම අරගෙන දුවන්නේ. හුලන් නැති වෙලාවට උඩ අරින්න පොඩි කාලේ. ලොකු ළමයි අරන් දුවන්නේ. දැන් පොඩි අය වුණාට සරුංගලේ හදලා දුන්නා අරන් දුවනවා. හරි. අරගෙන දුවනකොට හුලඟ නැතත් ටිකක් උඩ යනවා ඒ ඇති. හරි. නේද? සමහර අය ඉතින් පොඩි අය නම් අරගෙන දුවනවා මේක බිමෙදි යනවද උඩින් යනවද කියලා ඒගොල්ලෝ දන්නේ ඔහෙ දුවනවා. සමහර වෙලාව ඈ පැටලලා කැඩුණාට පස්සේ තමයි පිටිපස්සේ බලනකොට බිම. ළමයි එහෙම තමයි. හරි. එතකොට ඒ අරගෙන දුවනකොට හුලඟ නැති වුණත් අරගෙන දුවද්දී ඒ සරුංගලයට සාපේක්ෂව හුලඟ ඇති වෙනවා. වාත ප්‍රවාහයේදී ඒක තමයි උඩ යන්නේ. ගුවන් යානයටත් ඒ ගුවන් යානයට සාපේක්ෂව වාත ප්‍රවාහය සුළඟ ඇති කරගන්න පුළුවන් ගුවන් යානය ගමන් කිරීමෙන්. එතකොට වාතයේ ප්‍රමාණයක් ඉහළින් යනවා මේ වාත ප්‍රවාහයේ කොටසක් ඉහළින් යනවා කොටසක් පහළින් යනවා. ඉතින් අපිට ඒක අනාකූල රේඛා මගින් නිරූපණය කරන්න පුළුවන්. ඒ ඉහළින් යන කොටස වාතයේ ඒ අනාකූල රේඛාවල මේ වේගය ඉහළින් යන ගුවන් යානයේ ඉහළ පුෂ්ඨයේ මතින් යන වාතයේ වේගය වැඩි වෙනවා. වැඩි වෙන්නේ මේ හැඩේ නිසා. ඒ තටුවේ තියෙන මේ සුවිශේෂ හැඩේ නිසා ඉහළින් ගමන් කරන වාත ප්‍රවාහයේ වේගය වැඩි වෙනවා. පහළින් ගමන් කරන වාත ප්‍රවාහයේ වේගය ඊට සාපේක්ෂව අඩු වගේක් බවට පත් වෙනවා. ඒ අනුව පහළ පීඩනය වැඩි වෙනවා බර්නලි මූල ධර්මයට අනුව. පහළ පීඩනය වැඩි තටුවේ ඉහළ පැත්තේ පීඩනය අඩුයි. ඒකට පහළ සහ ඉහළ අතර පීඩන අන්තරයක් ඇති වෙන නිසා ගුවන් යානයේ ඒ තටුවට ලම්බකව බලයක් ඇති කරනවා. ඒ තටුවට ලම්බකව ඇති කරන බලයේ සිරස් සංරචකයක් දෙනවා. දැන් තටුව තිරසට ආනතව නම් තියෙන මේ රූප සටහනේ වගේ. අර තටුවට ලම්බකව ඇති කරන බලයේ සිරස් සංරචකයක් එනවා. ඒ සිරස් සංරචකයේ උපකාර වෙනවා මේ එසවුම් බලය ලබා දෙන්න. එතකොට එසවුම් බලයෙන් එක කොටසක් තමයි තිරස් සංරචකය. සිරස් සංරචකයේ. හරි. ඊළඟට ගුවන් යානයේ ওই විදිහට පියාසර කරනකොට තටුව තිරසට ආනත කරලා කුඩා කෝණයකින් තටුව මත වායු අණු ඇවිල්ලා ගැටෙනවා මෙන්න මෙහෙම. ගැටිලා පොළාපයින්නවා. ඒ පොළාපයින්කොට වායු අණු වල සිදුවනවනේ ගම්මතා වෙනස. ඒ ගම්මතා වෙනස ගුවන් යාන තටුවට සංක්‍රමණය වෙනවා. ඒ හේතුව නිසා ගුවන් යාන තටුව මත විශාල වශයෙන් වායු අණු ගැටෙනකොට ගුවන් යාන තටුව මත බලය ඇති වෙනවා. එතකොට බලය ඇති වෙන ආකාර දෙකයි. එකක් තමයි බර්නලි ආචරණය. අනික මොකද්ද? ගුවන් යාන තටුව මත වායු අණු ගැටීම නිසා ඇති කරන බලය. ওই දෙආකාරයට බලය ඇති වෙලා ওই බල දෙක මගින් අවශ්‍ය කරන එසවුම් බලය ලබා දෙනවා. ඒකෙන් තමයි ගුවන් යානේ ඉහළට ඉස්සෙන්නේ. ඒ වගේම තිරස්ව පියාසර කරද්දී හරි එහෙම නැත්නම් ආනතව පියාසර කරද්දී හරි ඒ ඔසවා තබා ගැනීම සඳහා අවශ්‍ය කරන බලය ඕවෙන් තමයි ලබා දෙන්නේ. ওই ක්‍රමයට තමයි ලබා දෙන්නේ. මේකන තමයි මේ කියලා තියෙන්නේ. පැහැදිලිද? හොඳයි. දැන් එතකොට මේ ප්‍රශ්න වලට උත්තර ලියමු අපි. ඒ පොළොවට සාපේක්ෂව වායු අණු නිසලව පවතින බව උපකල්පනය කර කිසියම් අවස්ථාවකදී ගුවන් යානයේ වේගය v ලෙස ගන්න. එක් වායු අණුවට සිම්පල් m එකම ස්කන්ධයක් ඇති බවද උපකල්පනය කරන්න. එක් වායු අණුවක් තටුව සමග සිදු කරන පරිපූර්ණ ප්‍රත්‍යස්ස සංඝටනයක් සලකන්න. පරිපූර්ණ ප්‍රත්‍යස්ත සංඝටනයක් සලකන්න. ඒ කියන්නේ වායු අණුවක් ගුවන් යාන තටුව මත ගැටෙන්නේ කොහොමද? පූර්ණ ලෙස ප්‍රත්‍යස්තව. යම්කිසි ප්‍රවේගයකින් ගැටුණා නම් ඊට සමාන ප්‍රවේගයකින් පොළාපයින්නවා. විශාලත්වයේ ඒ චාලක ශක්තියේ වෙනසක් වෙන්නේ නැහැ. චාලක ශක්තිය වෙනසක් නොවි තමයි පොළාපැනීම සිද්ධ වෙන්නේ. ගැටීම නිසා චාලක ශක්තිය හානි වෙන්නේ නැහැ.
ඒකයි ප්‍රත්‍යස්තයි කියලා කියන්නේ. එක රූපේ බලන්න කියලා තියෙනවා. මේක රූපයක පෙන්නලා තියෙනවා මේ විදිහට වායුව එනවා, තටුවේ ගැටෙනවා, මේ විදිහට පොළා පැනලා යනවා. හරි. ඒතර තීට කෝණයකින් තමයි ගැටෙන්නේ. ඒ කියන්නේ තටුව සහ වායු අණුවේ චලිත දිශාව අතර කෝණය තීටා. තටුවට සාපේක්ෂව ගුවන් යානයට සාපේක්ෂව වායු අණුවේ වේගයේ රූපේ දක්වා ඇත. ගුවන් යානයේ වේගය v නේ. ඉදිරියට ගමන් කරන්නේ v වේගෙන් නිසා ගුවන් යානයට සාපේක්ෂව වායු අණුව v වේගෙන් ගුවන් යානයේ දෙසට එනවා. පැහැදිලිද ඒක? පැහැදිලි? දැන් හිතන්නකෝ මේ මෙහෙම ගුවන් යානයේ මෙතන තියෙනවා. වායු අණුව මෙතන තියෙනවා. එතකොට දැන් ගුවන් යානයේ එක තැන තිබිලා වායු අණුව වේගෙන් එන්නත් පුළුවන්. ඒත් ඉතින් වායු අණුව ගුවන් යානයේ තටුව මත ගැටෙනවා. එහෙම නැත්නම් වායු අණුව එහෙම තියෙද්දි ගුවන් යානයේ වේගෙන් ගිහිල්ලා ගැටෙන්නත් පුළුවන්. දැන් සිද්ධ වෙන්නේ දෙවෙනි එක. වායු අණු ටික තියෙනවා ගුවන් යානයේ තමයි ගිහිල්ලා ගැටෙන්නේ. මොකද ගුවන් යානයටනේ යන්න ඕන. නැත්නම් ගුවන් යානයේ එක තැන උඩ යවන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් ලොකු බ්ලෝවර් එකකින් උලම් පාරක් එවලා උස්සන්න පුළුවන්. එහෙම උස්සලා තියලා වැඩක් නැහැ නේ. ගුවන් යානයට යන්න ඕනේ. ඒ නිසා වාතය නිශ්චල වුණාට කමක් නැහැ. ගුවන් යානය යනවා. එක කොටස ඒ එක තටුවේ පහළ පෘෂ්ඨයට ලම්බක දිශාව ඔස්සේ වායු අණුවේ ගම්‍යතා වෙනස සඳහා ප්‍රකාශනයක් mv θ ඇසුරෙන් ලබා ගන්න. තටුවේ පහළ පෘෂ්ඨයේ තියෙන්නේ මේ තියෙන්නේ. මේකට ලම්බක දිශාව කියන්නේ මෙන්න මේ දිශාව. ඔය දිශාව ඔස්සේ තටුවේ වායු අණුවේ ගම්‍යතා වෙනස සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න කියලා කියන්නේ. mv θ ඇසුරෙන්. මෙහෙම. හරි. ඩෙල්ටා mv සමානයි ලම්බක දිශාව ඔස්සේනේ. ගැටුමට පෙර ගම්‍යතාවයේ අඩු කිරීම, ගැටුමට පසු ගම්‍යතාවයේ අඩු කිරීම, ගැටුමට පෙර ගම්‍යතාවය. එතකොට ඇත්තටම මේ ගැටුමට පෙර ගැටුමට පසු මේ තටුවට ලම්බකව තියෙන ප්‍රවේගය v sin θ. v sin θ තියෙන තටුවෙන් ඉවත දිශාවට මේ අතට තටුවට ලම්බකව මෙහෙම. ඉතින් මම ඒ අතට ගන්නම්කෝ දිශාව. ගැටුමට පස්සේ මේ ගැටුමට පස්සේ ප්‍රවේගය තියෙන මේ අතට ඒක තටුව සමග හදන කෝණය θ. ඒතකොට තටුවේ දිශාව ඔස්සේ මේක විභේදනය කළොත් එන්නේ v cos θ. ඊට ලම්බකව විභේදනය කළොත් එන්නේ v sin θ. හරිද? එතකොට ගැටුමට පසු v sin θ ස්කන්ධයේ m නේ. m ගුණ කිරීම පසු ප්‍රවේගයේ v sin θ. අඩු කිරීම ගැටුමට පෙර ඒත් v sin θ තමයි තටුවට ලම්බකව තියෙන සංරචකය. ඒක මේ අතර තියෙන නිසා ඍණ m ඍණ v sin θ. දැන් මේකෙන් අපිට ලැබෙනවා මේ ගම්‍යතා වෙනස 2mv sin θ කියලා. වායු අණුවක සිදුවන ගම්‍යතා වෙනස 2mv sin θ කියලා ලැබෙනවා. තේරුණාද? හදමු. හදන්න. හරි. දැන් බලන්න මේක දෙවෙනි කොටස.
තප්පරයක කාලයක් තුලදී තටුවේ ගැටෙන වායු අණු සංඛ්‍යාව කැපිටල් N නම් තප්පරයකදී කැපිටල් N කියලා වායු අණු සංඛ්‍යාවක් තටුවේ ගැටෙනවා නම් එක ඒ ප්‍රතිඵලයේ භාවිතයෙන් අණු සංඝට්ටන නිසා තටුව මත ජනනය වෙන සිරස් බලය සඳහා ප්‍රකාශනයක් MV තීටා සහ කැපිටල් N ඇසුරෙන් ලබා ගන්න. දැන් තප්පරයකට වායු අණු කැපිටල් N සංඛ්‍යාවක් ගැටෙනවා නම් තටුවේ එතකොට තප්පරයකදී වායු අණු වල සිදුවන ගම්‍යතා වෙනස කියන්නේ ගම්‍යතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය නේද? මෙතනදී අපි හෙව්වේ මේ එක වායු අණුවක් ගැටෙනකොට ඒ වායු අණුවේ සිදුවන ගම්‍යතා වෙනසනේ. එතකොට තප්පරයකදී තටුව මත ගැටෙන වායු අණු සංඛ්‍යාවෙන් මේක ගුණ කළොත් එහෙම අපිට ලැබෙනවා තටුව මත ගැටෙන වායු අණු වල තප්පරයකදී සිදුවන ගම්‍යතා වෙනස නැත්නම් ගම්‍යතාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඉතින් ඊට සමාන ඒ ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට සමාන ශීඝ්‍රතාවයකින් තටුවට ගම්‍යතාවය ලැබෙනවා. ඒ වායු අණුවක ගම්‍යතාවය වෙනස් වුණාම ඒක තටුවට සංක්‍රමණය වෙනවා. ඒ නිසා තටුවට එම ශීඝ්‍රතාවයට සමාන ශීඝ්‍රතාවයකින් ගම්‍යතාවය ලැබෙනවා. ඒ තටුවට ගම්‍යතාවය ලැබීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ තටුව මත ඇති වෙන බලය. තටුවට ගම්‍යතාවය ලැබීමේ ශීඝ්‍රතාවය කියන්නේ තටුව මත ඇති වෙන බලය. ඒ නිසා තටුව මත තටුවට ලම්බකව ඇති වෙන බලය අපිට හොයාගන්න පුළුවන් මේ එක වායු අණුවක් ගැටීමේදී ඒ වායු අණුවේ සිදුවන ගම්‍යතාව වෙනස තත්පරයකට ඒ වගේ වායු අණු කැපිටල් N සංඛ්‍යාවක් ගැටෙන නිසා තත්පරයකදී වායු අණු වල සිදුවන ගම්‍යතාව වෙනස මේකෙන් ලැබෙනවා. ඒක සමානයි තටුව මත ඇති කරන බලය. හරි. තටුව මත ඇති කරන බලය. හැබැයි මේ තටුව මත මේ බලය ඇති කරන්නේ තටුවට ලම්බ කරනවා. තටුවට ලම්බකෝ කියන්නේ සිරස්ව නෙමෙයි. ඒක සිරස් බලයක් නෙමෙයි තටුවට ලම්බකෝ ඇති වෙන බලය. නමුත් අපෙන් අහන්නේ මෙතන දැන් සිරස් බලය කොච්චරද කියලා. මේ අතටයි ওই බලය ඇති වෙන්නේ. එතකොට මේ කෝණය තීටා නිසා තිරස සමග හදන කෝණය තීටා. එතකොට මෙතන අණුව රින තීටා මේ කෝණය තීටා කියලා එනවා මේ ජ්‍යාමිතියෙන්. සිරස් බලය එතකොට F cos theta. F කියන්නේ 2nmv sin theta. cos theta. ඔන්න ඔය විදිහට අපිට ලැබෙනවා මේ සිරස් බලය. හොඳයි බලන්න B කොටස. ගුවන් යානයේ ගමන් කරන විට එහි තටුවක් ඒ සඵල හරස්කඩ වර්ගඵලයක් පිස දමනු ලබන අතර දෙක රූපේ පෙන්වලා තියෙනවා ඒක. එම නිසා තප්පර එකක කාලාන්තරයක් තුලදී ඩෙල්ටා V පරිමාවක ඇති වායු අණු තටුවේ ගැටේ. වාතයේ ඝනත්වයේ D ලෙස සලකන්න. දැන් ගුවන් යානයේ මෙහෙම ගමන් කරනකොට කැපිටල් A සඵල හරස්කඩ වර්ගඵලයක් පිස දමනවා තටුව මගින්. ඒකේ තටුව මගින් කැපිටල් A හරස්කඩ වර්ගඵලයක් පිස දමනවා. හරි. මේ රූපේ පෙන්වලා තියෙන්නේ ඒක. ඒ කියන්නේ කැපිටල් A හරස්කඩ වර්ගඵලයක් ක වායු අණු ගැටෙනවා. වායු අණු ගැටෙන සඵල හරස්කඩ වර්ගඵලයේ කැපිටල් A. දැන් මේක මෙහෙම ඊට වඩා වැඩි වර්ගඵලයක් තියෙන්න පුළුවන් තටුවේ. නමුත් ගැටෙන අනතවනේ. ඒ නිසා ගැටෙන හරස්කඩ වර්ගඵලය තමයි කැපිටල් A කියලා කියන්නේ. ඒ වගේම එහෙම ඒ ගැටීම නිසා තප්පරයක කාලයකදී තටුව සමග ගැටෙන වායු පරිමාව AV හරස්කඩ වර්ගඵලය V වේගෙන් ගුණ කරපුවාම ගැටෙන වායු පරිමාව ලැබෙනවා. එහෙම නැත්නම් එච්චර පරිමාවක අඩංගු වායු අණු තටුව සමග ගැටෙනවා. ඒතර දැන් මේකේ අහන පළවෙනි ප්‍රශ්නය තප්පර එකක්
තුලදී තටුවේ ගැටෙන වායු අණු වල මුළු ස්කන්ධය AV සහ සිම්පල් D ඇසුරින් ලියා දක්වන්න. තප්පරයකදී තටුවේ ගැටෙන වායු අණු වල මුළු ස්කන්ධය. ඒ මුළු ස්කන්ධය. එතකොට මුළු පරිමාව AV නේ. ඒක D වලින් ගුණ කරපුවාම අපිට ලැබෙනවා තටුවක ගැටෙන වායු ස්කන්ධය. තටුවේ ගැටෙන වායු ස්කන්ධය AVD. D කියන්නේ වාතයේ ඝනත්වය. AV කියන්නේ ගැටෙන පරිමාව. ඒකට පරිමාව ඝනත්වයෙන් ගුණ කරපුවම වායු ස්කන්ධය ලැබෙනවා. එනයින් AVD සහ සිම්පල් M ඇසුරෙන් කැපිටල් N ප්‍රකාශ කරන්න. දැන් අපිට මෙතන මේ ලැබිලා තියෙන්නේ තටුවේ ගැටෙන වාත ස්කන්ධය. තටුවේ ගැටෙන වායු පරිමාව ඝනත්වයෙන් ගුණ කරපුවම වායු ස්කන්ධය ලැබෙනවා. හැබැයි වායු ස්කන්ධය හොයාගන්න පුළුවන් තව විදියක් තියෙනවා. හරිනේ? දැන් එතකොට අපිට පුළුවන් මෙන්න මෙහෙම. මුළු වායු අණු ස්කන්ධය NM වලින් ලැබෙනවා. ඒක සමානයි AVD. NM සමාන AVD. ඒකෙන් අපි N හොයමු. N සමානයි AVD බෙදීම සිම්පල් M. හරිනේ? දැන් තුන්වෙනි කොටස බලන්න. තටු දෙකම මත සංඝට්ටණය වෙන වායු අණු නිසා ජනනය වෙන මුළු සිරස් බලය F0 ලෙස ගනිමු. මුළු සිරස් බලය වරහන් ඇතුලේ F0 ලෙස ගනිමු. මොකද කියන්නේ මුළු සිරස් බලය සඳහා ප්‍රකාශනයක් AVD සහ θ ඇසුරෙන් ලබා ගන්න. දැන් අපිට පුළුවන් මේ අපි කලින් හෙව්වා එක තටුවක් මත ඇති කරන සිරස් බලය. එක තටුවක් මත ඇති කරන සිරස් බලය හෙව්වේ කොහොමද? ඒක ආවේ කොහොමද? ඒ සිරස් බලය දෙකයි NMV sin theta cos theta නේ. එක තටුවක් මත ඇති කරන සිරස් බලය අපිට ඔහමයි ආවේ. එතකොට තටු දෙකම මත ඇති කරන සිරස් බලය කොහොමද ගන්නෙ? F0 කියන එක මේක දෙකෙන් ගුණ කරන්න ඕන. දෙක ගුණ කිරීම මේ ප්‍රකාශනය. හැබැයි මේ ප්‍රකාශනයේ n වෙනුවට දැන් AVD බෙදීම සිම්පල් M ආදේශ කරන්න. AVD බෙදීම සිම්පල් M MV sin theta cos theta. ටෙම් කැපෙනවා. මොකක්ද දෙන්නේ? මෙතන දෙකකුත් තිබුණා නේ. ඒ දෙකක් දාන්න. ඒතර දෙවරක් දෙක හතරයි. 4යි A v ගුණ කිරීම v වර්ගය d sin theta cos theta. ඔන්න මුළු සිරස් බලය. දැන් ඊගාවට හතරවෙනි කොටස දීලා තියෙන්නේ θ සමානයි අංශක 10යි a සමානයි 25යි d සමානයි 1.5යි 1.2යි නම් f0 යගේ v මගින් ලබා ගන්න. එහෙනම් අපි මේකට ආදේශ කරමු f0 සමානයි 4යි a කියලා කියන්නේ 25යි v කියන්නේ ඒක අපි v එහෙමමයි v වර්ගය d කියන්නේ 1.2යි sin theta කියන්නේ 0.2යි cos theta කියන්නේ 1යි. ඒ ටික කොහොම ආදේශ කරපුවහම අපිට ලැබෙනවා f0 ගේ අගය v ඇසුරේ.
එතකොට 1.2 දෙකෙන් ගුණ කරපුවාම 2.4යි 2.4 ගුණ කිරීම 100 25ක් 4නේ 2.4 නෙවෙයි 0.24 නේ 1.2 ගුණ කරපුවාම 0.24යි ඒක 100ෙන් ගුණ කරපුවාම 24යි එතකොට එන්නේ 24යි v වර්ගය කියලායි එන්නේ 24යි v වර්ගය F not මුළු සිරස් බලය 24යි v වර්ගය හරි දැන් C කොටස බලන්න C1 තටුවේ හැඩය නිසා ගුවන් යානයට සාපේක්ෂව තටුවට යන්තම් උඩින් සහ තටුවට යන්තම් පහළින් යන වායු ප්‍රවාහයන්ගේ සාමාන්‍ය වේග පිළිවෙලින් 7v බෙදීම 6යි 5v බෙදීම 6යි වන බව උපකල්පනය කරන්න. තටුවට යන්තම් උඩින් ඇති පීඩනය P1ද තටුවට යන්තම් පහළින් ඇති පීඩනය P2ද ලෙසගෙන මේ තුන රූපයේ විදිහට බර්නලි ආචරණය නිසා තටුව දෙපස පීඩන අන්තරය P2 ඍණ P1 සමානයි 5න් 2යි v වර්ගයේ ලෙස ලිවිය හැකි බව පෙන්වන්න. දැන් බලන්න මේ අපි ගණන් කීපයක්ම හදපු හැම එකේම මේ වගේ මේ පීඩන අන්තර ගත්තනේ. බර්නලි මූලධර්මය යොදලා. දැන් මෙහෙම තටුවට යාන්තම් පහළින් යන වාතයේ වේගය අපිට දීලා තියෙනවා 5v බෙදීම 6යි 5v බෙදීම 6යි තටුවට යන්තම් ඉහළින් යන වාතයේ වේගය 7v බෙදීම 6යි එතකොට පහළ පීඩනය P2යි ඉහළ පීඩනය P1යි මේ අනාකූල රේඛා දෙකක් ගත්තොත් යන්තම් ඉහළින් යන සහ යන්තමින් පහළින් යන තටුවට ස්පර්ශ වී නොවි වගේ පහළින් සහ ඉහළින් යන අනාකූල රේඛා දෙකක් ගත්තොත් ඒ අනාකූල රේඛා දෙක මත මුළු ශක්තිය ආසන්න වශයෙන් සමාන කරන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න බර්නලි මූලධර්මයේ ඉදිරිපත් කරලා තියෙන්නේ එකම අනාකූල රේඛාවක් මත ඕනෑම ලක්ෂයක මුළු ශක්තිය නියතයක් කියලා. එකම අනාකූල රේඛාවක් මත ලක්ෂ දෙකක ශක්ති සමාන කරන්න පුළුවන්. හරි. නමුත් මෙතනදී අනාකූල රේඛා දෙක එකිනෙකට ගොඩක් ආසන්නයෙන් ඉඳලා යන නිසා ඒ රේඛා දෙක මත මුළු ශක්තිය ආසන්න වශයෙන් සමානයි. ඒ වගේම මෙතන තිරස් ප්‍රවාහයක් නිසා විභව ශක්තිය කොහොමත් නියත වෙනවා. අපි සමාන කරන්නේ පීඩන ශක්තිය සහ චාලක ශක්තිය එකතුව. එතකොට පහළින් ගමන් කරන වාතයේ පීඩන ශක්තිය P2යි ඒකක පරිමාවක චාලක ශක්තිය භාගයක් ρ 5v බෙදීම 6යි. ඒකේ වර්ගය. ඉහළින් ගමන් කරන වාතයේ පීඩන ශක්තිය P1යි ඒකක පරිමාවක චාලක ශක්තිය භාගයක් ρ 7යි v බෙදීම 6යි ඒකේ වර්ගය එන්න ඕන. එතකොට මම P1 මේ පැත්තට ගේන්නම් P2 ඍණ P1 සමානයි භාගයක් ρ අතන 7යි v බෙදීම 6 වර්ගය අඩු කිරීම මෙතන 5යි v බෙදීම 6 වර්ගය. මෙතන මම සුළු කරන්නම් 7යි v වල වර්ගය 49යි v වර්ගය බෙදීම 36යි මෙතන 5යි v වල වර්ගය 25යි v වර්ගය බෙදීම 36යි. හරි. එතකොට භාගයක් ρ කියන්නේ 1.2යි නේ 1.2යි මෙතන එනවා 49න් 25ක් 24යි බෙදීම 36යි v වර්ගය. දෙකට දෙකේ ඒව එකයි
24 දෙකෙන් බෙදුවම 12යි. 36ට 6 ඒවා 6යි. 12න් බෙදුවහම 2යි. 2 ගුණ කිරීම 1.2 කියන්නේ 2.4යි. 2.4 බෙදීම 6යි. ඉතින් 24 බෙදීම 60 කියලා ගන්න පුළුවන්. උඩ යටයි 12න් බෙදුවොත් මොකක්ද වෙන්නේ? 2 බෙදීම 5යි v වර්ගය කියලා එනවා. හොඳයි දෙවෙනි කොටස. එක් තටුවක සඵල පුෂ්ටික වර්ගඵලයේ වර්ගමීටර 120 නම් ඉහත පීඩන අන්තරය නිසා තටු දෙකම මත ඇතිවෙන මුළු සිරස් බලය FB කියන එක වරහන් ඇතුලේ දීලා තියෙනවා V ඇසුරෙන් සොයන්න. දැන් මෙතන අපිට මේ පීඩන අන්තරය නෙන්නේ. පීඩන අන්තරය නිසා තටුව මත ඇති කරන බලය ඇති වෙන්නේ තටුවට ලම්බකව. ඒ තටුවට ලම්බකව එහෙම ඇති වෙන බලය අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම FB කියන එක හැම ලියන්න පුළුවන් පීඩන අන්තරේ P2 ඍණ P1 ගුණ කිරීම මුළු වර්ගඵලය තටුවල මුළු වර්ගඵලය. එතකොට අපිට ලැබෙනවා තටුවට ලම්බකව ඇති වෙන මුළු බලය. තටුවලට ලම්බකව පීඩන අන්තරය හේතු කරගෙන ඇති වෙන මුළු බලය ලැබෙනවා. හැබැයි අපෙන් අහන්නේ මුළු සිරස් බලය. එතකොට මුළු සිරස් බලය ගන්න නම් මේක විභේදනය කරන්න ඕන සිරසට. එතකොට cos 10. නැත්නම් cos θ. θ කියන්නේ 10 කියලා දීලා තියෙනවනේ. දැන් බලන්න P2 ඍණ P1 කියන්නේ 2v වර්ගයේ බෙදීම 5. එතකොට ඒක තටුවක වර්ගඵලයේ වර්ගමීටර 120යි. එතකොට තටු දෙකක් වුණාම 120 ගුණ කිරීම 2. cos 10 එකයි. 5ට 5 1යි 125න් බෙදුවාම 24යි. දෙවරක් 2 4යි 4යි 4 වරක් 24 96යි 96යි v වර්ගය කියලා එනවා මුළු සිරස් බලය මේ බර්නලි ආචරණය නිසා හටගන්න බලය. ওই පීඩන අන්තරය නිසා හටගන්න බලය 96යි v වර්ගය කියලා ලැබෙනවා. D කොටස. දැන් ආකාර දෙකකට බල ලැබෙනවනේ. එකක් තමයි අර වායු අණු තටුව මත ගැටීම නිසා ඇති වෙන ගම්‍යතා වෙනස මගින් ඇති කරන බලය. ඒක v ඇසුරෙන් හෙව්වහම කීයද ආවේ? 24යි v වර්ගය. බලන්න 24යි v වර්ගය. නේ? එතකොට දැන් බර්නලි ආචරණය නිසා හටගන්න බලය 96යි v වර්ගය කියලා ආවා. ඔන්න ඔය දෙකේ එකතුව තමයි ඇති කරන මුළු බලය. එතකොට ගුවන් යානයේ යන්තමින් උස්සන්න නම් මොකද්ද වෙන්න ඕන? ඔය මුළු සිරස් බලය ගුවන් යානයේ බරට සමාන වෙන්න ඕන. එහෙනම් යන්තමින් එසවීම සඳහා මුළු සිරස් බලය 96යි v වර්ගයේ ධන 24යි v වර්ගය මේ දෙක එකතුව සමානයි. ගුවන් යානයේ බර ගුවන් යානයේ ස්කන්ධය 4.3යි 2 ගුණ කිරීම 10යි 4යි. බර හොයන්න ගුරුත්වත්වරණයෙන් ගුණ කරන්න. ඒ කියන්නේ 10යි. දැන් අපිට මෙතන ලැබෙනවා එතකොට 96යි 24යි එකතු කරපුවම 120යි v වර්ගයේ සමානයි 4.3යි 2 10න් ගුණ කරන්න 40 නැත්තම් මම ලියන්නම් 4.3යි 2 ගුණ කිරීම 10යි 5 වෙනි බලයේ බෙදීම 120. බිංදුවයි දශම බිංදුවයි 3යි 6යි ඒක ගුණ කිරීම 10යි 5 වෙනි බලය මේකෙන් අපිට ලැබෙනවා 3600යි කියලා. ඒ කියන්නේ v වෙන්න ඕන 60යි. තප්පරයට මීටර 60යි. තප්පරයට මීටර 60ක ප්‍රවේගයෙන් ගමන් කළොත් ගුවන් යානය ඉහළට ඔසව ගන්න පුළුවන්. මොකද අර ආකාර දෙකකට බලය ලැබෙන නිසා. වායු අණු සංඝටනය වීම නිසාත් බලය ලැබෙන නිසා. හොඳයි. ඊ කොටස
ධාවන පතේ මත ගුවන් යානයට ලබාගත හැකි උපරිම ත්වරණය 0.9යි තප්පර වර්ගයට මීටර් වේ. ගුවන් යානයේ ඒකාකාරී ලෙස ත්වරණය වන බව උපකල්පනය කර ගුවන් යානයේ ගුවන්ගත කිරීම සඳහා තිබිය යුතු ගුවන් පතේ අවම දිග ගණනය කරන්න. ඒ කියන්නේ තප්පරයට මීටර් 60ක ප්‍රවේගයක් ලබා ගැනීම සඳහා කොච්චර දුරක් යන්න ඕනද කියලා හෙව්වනම් හරි. ඒක තමයි අවම දිග. තප්පරයට මීටර් 60ක ප්‍රවේගයක් ගත්ත ගමන් ගුවන්ගත වෙන්න පුළුවන් නේ. එතකොට මේ 60ක ප්‍රවේගයක් ලබා ගන්නකම් ගමන් කරන දුර හොයාගන්න චලිත සමීකරණයක් ලියලා. ත්වරණය දීලා තියෙන නිසා. v වර්ගයේ සමානයි u වර්ගයේ ධන 2 as. v කියන්නේ 60යි. 60 වර්ගයේ සමානයි u කියන්නේ බිඳුවයි. නිශ්චලතාවයෙන් පටන් ගන්න 2යි ත්වරණය 0.9යි s. එතකොට 60 වර්ගයේ 3600යි සමානයි 1.8යි s. s සමානයි 3600 බෙදීම 1.8. 2000යි. මීටර් 2000යි. කිලෝමීටර් 2ක් දුර යන්න ඕන. හොඳයි ඊළඟ ප්‍රශ්නය. ගුවන් නියමෝ හැකි හැම විටම සුළං හමන දිශාවට විරුද්ධ දිශාවට ත්වරණය කිරීම මගින් ගුවන් යානා ගුවන්ගත කරති. මේට හේතු පැහැදිලි කරන්න. දැන් හුලඟක් නැතුව නිසල වාතයේ තිබුණා නම් ගුවන් යානයට සාපේක්ෂව සුළඟක් ලබා ගැනීම සඳහා තමයි ගුවන් යානය ගමන් කරන්නේ. ඒ පොළොව මත ට්‍රැක් එකක් දිගේ පතයක් දිගේ ගිහිල්ලා යම්කිසි වේගයක් ලබා ගත්තාම ගුවන් යානයට සාපේක්ෂව සුළඟ ඇති වෙනවා. ඒ සුළඟ මගින් තමයි මේ බර්නිලි ආචරණය මගින් අවශ්‍ය කරන එසවුම් බලය ලබා දෙන බර්නිලි ආචරණය විතර නෙමෙයි වායු අණු සංඝට්ටනය වීම මගින් අවශ්‍ය කරන එසවුම් බලය ලබා දීම සඳහා යම්කිසි වේගයක් අවශ්‍යයි. දැන් නිසල වාතයේ වුණොත් එහෙම ඒ වේගයේ ගුවන් යානයේ ගමන් කිරීමෙන්ම ලබා ගන්න ඕන. දැන් මේක අපිට ආවනේ තප්පරයට මීටර් 60ක වේගයක් අවශ්‍ය වෙනවා ගුවන්ගත කිරීම සඳහා. වාතයේ නිසල නම් තප්පරයට මීටර් 60ක වේගය ගුවන් යානයේ ට්‍රැක් එක දිගේ ධාවනය කරලම ලබා ගන්න ඕන. නමුත් හුළඟ තියෙනවා නම් හුළඟ හමන අතට විරුද්ධ අතට ගියොත් එහෙම ගුවන් යානයට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය තප්පරයට මීටර් 60ක් වීම සඳහා මේ ගානේ හැටියට නම් 60යි වෙන අවස්ථාවලදී ඒක වෙනස් වෙන්න පුළුවන්. කොහොම හරි ගුවන්ගත කිරීමට අවශ්‍ය කරන ගුවන් යානයට සාපේක්ෂ සුළඟේ ප්‍රවේගය ලබා ගැනීම සඳහා ගුවන් යානයේ එච්චර ප්‍රවේගයකින් චලනය වෙන්න ඕනේ නැහැ. මොකද සුළඟකුත් තියෙනවනේ. ඒ සුළඟක් තියෙනකොට සුළඟේ සහ ගුවන් යානයේ ප්‍රවේග දෙකේ එකතුව මගින් තමයි ගුවන් යානයට සාපේක්ෂ සුළඟේ ප්‍රවේගය ලැබෙන්නේ. එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට ගමන් කරද්දී. එහෙම නැත්නම් සුළඟට විරුද්ධව ගුවන් යානය ගමන් කරනවා නම් ගුවන් යානයට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය ලැබෙන්නේ ওই ප්‍රවේග දෙකේ එකතුවෙන්. ඒ නිසා ගුවන් යානය එසවුම් බලය ලබා ගැනීමට අවශ්‍ය කරන ප්‍රවේගයට එන්නේ නැතුව ඊට වඩා අඩු ප්‍රවේගයකදී ගුවන්ගත කරන්න පුළුවන්. දැන් මේ උදාහරණය හැටියට ගත්තොත් සුළඟට විරුද්ධ දිශාවලට ගුවන් යානය ගමන් කළොත් තප්පරයට මීටර් 60ක ප්‍රවේගයක් ලබා ගන්න කලින් ගුවන්ගත කරන්න පුළුවන්. ඒ නිසා පතේ දිග අච්චර ඕන වෙන්නේ නැහැ එතකොට. මොකද සුළඟ මගිනුත් ලැබෙනවනේ ප්‍රවේගයක්. ඒ නිසා. ඉතින් ඒකේ තියෙන වාසි මොනවද? දිග ධාවන පතයක් දිගේ ගොඩක් දුර ධාවනය කරන්න ඕනේ නැහැ. ඉක්මනට ගුවන්ගත කරගන්න පුළුවන්. ඒ වගේම මේ අර ට්‍රැක් එක මත ධාවනය කිරීමේදී ඉන්ධන නාස්තියත් අඩු වෙනවා. නැත්තම් සෑහෙන ඉන්ධන ප්‍රමාණයක් දහනය කළානේ මේ ට්‍රැක් එක දිගේ එච්චර ධාවනය කරන්න සිද්ධ වෙන්නේ. එතකොට කලින්ම මේක ගුවන්ගත කරගන්න පුළුවන් හින්දා ඉන්ධනත් ඉතුරු කරගන්න පුළුවන්. වැඩි දුරක් ධාවනය කරන්නේ නැතුව අඩු දුරක් කෙටි ධාවන පතයක් මත ධාවනය කරලා ගුවන්ගත කරන්නත් පුළුවන්. අඩු කාලයකදී ගුවන්ගත කිරීම කරන්නත් පුළුවන්. නැත්නම් තප්පරයට මීටර් 60ක ප්‍රවේගය ලබා ගන්න කාලයක් ගත වෙනවනේ. දැන් 60ක ප්‍රවේගය ලබා ගන්න කලින් ගුවන්ගත වෙනවා කියලා කියන්නේ අඩු කාලයකදී මේක ගුවන්ගත වෙනවා. තප්පර කීපයක් ඇතුළත. ඉතින් ඒවා වාසි. ඒ නිසා ගුවන් නියමෝ කැමති ඒගොල්ලන්ට ඉක්මනට ගුවන්ගත වෙන්නයි ඕන.
ඒ හින්දා සුළඟ හමුන දිශාවට විරුද්ධ දිශාව ඔස්සේ ගුවන් යානේ ධාවනය කරලා ගුවන්ගත කරන්න ඒගොල්ලෝ කැමතියි. ඒගොල්ලෝ කැමතියි කියලා තියෙනවා මේක මන් දන්නේ නැහැ.